අපි මොකද ආවඩෝන් දෙනසන උසන දෙපිටේ සිසතන දෙක තන ඉරකට අසපතේත අපි කතා කරන්නේ OIG 12 එක. right දැන් මේ වෙලාවේ පේපර් සාකච්ඡා කියන අතිශයින් වැදගත් පේපර් හොඳට බලන්න ඕනේ උත්තර ගන්න විදිය ගැන ගන්න ඕනේ සූත්‍ර මතක තියා ගන්න ඕනේ නා හැමදාම සෑහෙන කොටක් තියෙනවා ලෙකිරි වගේ කොට දා ගන්නලා right මං කියන විතර වැටි කරලා බලලා ආයේ නෑ ලොවෙත් ලෝඩ සංග්‍රහවෙත් ගොඩ යන්න පුළුවන් ඈ right හරිද එහෙනම් හොඳට ඔළුවට තේරුම් ගනිමු පුතේ එක right බලන්න හොඳට වැඩ කරහල්ලා බං right වැඩ කරන තරමට අස්සන ගන්න පුළුවන් බල මං කියන දාලා අහලා හොඳට මං කියන විදිහට වැඩ කරපල්ලා right mind map එක බලපල්ලා දන්නවාද කොලේ බලපල්ලා එලකිරි වගේ ගොඩ යන්න වැඩ කරපල්ලා right MCQ එක right paper 12 අපි ඉන්නේ දැන් පහත ඒවා අතුරින් ශාක සත්ත්ව බැක්ටීරියා සෛලතලු පොදුවේ දක්වලා ලැබෙන්නේ සතුන්ගේ ඒවා ශාකවල ඒවා බැක්ටීරියා වේවා ඔය හැම එකකගෙන් පොදුවේ දක්වලා ලැබෙන්නේ මොකක්ද කියලා. ඉතින් පුතේ ශාක සූනයිස්ටික සත්තු සූනයිස්ටික බැක්ටීරියා ප්‍රාග්නයිස්ටික. ඒතර සූනයිස්ටික ප්‍රාග්නයිස්ටික දෙගොල්ලන්ටම පොදුවේ තියෙනවා නම් තියෙන්න ඕන එකක් තමයි ප්ලාස්මා පටලය. අනිත් එක රයිබෝසෝම්. හැබැයි සයිස් එකේ වෙනස් ඈ. රයිබෝසෝම් දෙගොල්ලන්ගම තියෙන්න පුළුවන්. දැන් මේක උත්තරේ ගන්න මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා ශාක සත්ත්ව දෙගොල්ලන්ටම තියෙන බැක්ටීරියාවට නෑ. right? ඊට සයිලියස් ඇගිල්ල ශාක සත්ත්ව දෙකටම තියෙන බැක්ටීරියාවට නෑ. ගොල්ජි දෙයේ ශාක සත්ත්ව දෙකටම තියෙන බැක්ටීරියාවට නෑ බා. රයිබෝසෝම බැක්ටීරියාවන්ගේ 70 රයිබෝසෝම තියෙනවා. ඒ වගේම මයිටොකොන්ඩ්‍රියා ගොල්ජි දෙයේ මේ මයිටොකොන්ඩ්‍රියා හරිය ද්‍රව තුලත් 70 තියෙනවා. ඒ වගේම සුනයිස්ටිකයන්ගේ සයිලෝප්ලාස්මී 80S තියෙනවා. බැක්ටීරියා සයිලෝප්ලාස්මී 80S තියෙනවා. මේ 70S තියෙනවා. ඒකින්ද රයිබෝසෝම වශයෙන් පොදුවේ ගන්න පුළුවන්. කේන්ද්‍රිකාව පීඩන නැහැ පුතේ කේන්ද්‍රිකාව සත්ත්ව සෛල වල විතරයි පීඩන්නේ තනිත. හරිද එහෙනම් එකේ MCQ එකේ පිළිතුරු අංක එන්න ඕනේ 4 රයිබෝසෝම කියන එක. යම් පුතේ දෙකට. ඔක්සිජන් සමග බැක්ටීරියා දක්වන බන්ධුතාව කියන්නේ සම්බන්ධතාව ඕන් සතු සුවිශේෂී ලක්ෂණයක්. ලැක්ටෝබැසිලස් ගෙඩි පිටින් මතක තියාගන්න ඕනේ ලැක්ටෝබැසිලස් කියන්නේ ශුද්ධ වාතකාමී. මොකද්ද? ශුද්ධ වාතකාමී. 5ක් වගේ ඔක්සිජන් තියෙන තත්ත්වයකින් තමයි ඒගොල්ලන් ජීවත් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වුණොත් පුතේ ඒගොල්ලන් මැරෙනවා. ඇත්තට මේගොල්ලන් කාබෝහයිඩ්‍රේට් අපූර්තිය සඳහා ඒ කියන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් දහනය කළ ශක්තිය නිෂ්පාදනය කිරීමට කියන්නේ කාබෝහයිඩ්‍රේට් අපූර්තිය කියලා. ඒ කාබෝහයිඩ්‍රේට් අපූර්තිය සඳහා මේගොල්ලන් ඔක්සිජන් භාවිත කරන්නේ නැහැ. ඒතකොට මේගොල්ලන් පුතේ කාබෝහයිඩ්‍රේට් විදවත්වනවා. ඒ කියන්නේ ග්ලූකෝස් විදවට්ටන්නේ ලැක්ටික් අම්ලය බාඩ. මතක තියාගන්න මොන අම්ලය බාඩද? ලැක්ටික් අම්ලය බාඩ තමයි ග්ලූකෝස් විදවැටීම සිද්ධ කරන්නේ. ලැක්ටික් අම්ලයේ සූත්‍රය මෙන්න මේක. ලැක්ටික් අම්ලය බාඩ තමයි පරිවර්තනය කරන්නේ. එතකොට මේ ලැක්ටෝබැසිලස් එක කරන්නේ ඒක. නම් පිළිතුරු අංග ශුද්ධ වාතකාමී 2. නම් 2 2. උත්තරේ 2 2. තුනට යන්න ශාක කඳක පොත්ත ලෙස හඳුන්වන්නේ. හොඳ මතක තියාගන්න ශාක කඳක පොත්ත ලෙස හඳුන්වන්නේ පුතේ. දැන් මේ දිනවනේ සනාල කැම්බියම. දැන් අපි කියවොත් මේක සනාල කැම්බියම නෙමෙයි අපි ගමු සනාල කලාපය කියලා. right? කොට මෙන්න මේන කලාපීය කැම්බියම තියෙනවා. අන්ත කලාපීය කැම්බියම තියෙනවා. ඒ කැම්බියම තියෙනවා සනාල කැම්බියම තියෙනවා. ඔක්කොම තියෙනවා කැම්බියම් ටික සම්බන්ධ වෙලා සනාල කැම්බියම තමයි මේ තියෙන්නේ. අන්තර්කලාපීය කැම්බීම අන්තර්කලාපීය කැම්බීම දෙකම සනාල කැම්බීම. ඒතකොට මේ සනාල කැම්බීම සනාල කැම්බීමකට පිටදින් තියෙනවා මෙන්න මෙතන ද්විතීක ප්‍රෝයම ප්‍රාථමික ප්‍රෝයම තියෙනවා එළියේ ප්‍රාථමික ප්‍රෝයම. ඊට පස්සේ පුතේ මෙතන බාහික සෛල. right බාහික සෛලය තියෙනවා. right ප්‍රාථමික බාහිකය වල්ක කැම්බීම වල්ක කැම්බීම ප්‍රාථමික බාහිකය ද්විතීක බාහිකය ඒ ඔක්කොම අන්තර්ගත වෙන්නේ එළියේ. එහෙනම් සෛලම නැතුව ඉතිරි එළියේ කොටස් ටික. බලන්නකෝ. දැන් මෙතනින් මොකද්ද? සනාල කැම්බීමට පිටතින් ඇති සියලුම පඩ. හරි. සනාල කැම්බීමට පිටතින් තියෙන පුතේ ද්විතීක ප්‍රෝයම අඳින්න යන්නේ කාලනාස් තියෙනවා ද්විතීක ප්‍රෝයම प्राथमिक प्रोयम ඊට පස්සේ ද්විතීක බාහිකය ප්‍රාථමික බාහිකය ද්විතීක බාහිකය වල්කය වල්ක කැම්බියම වල්කය යනාදි වශයෙන් එළියට යනකම් තියෙනවා කොටස. right පැහැදිලිද? එතකොට උත්තරේ එන්නේ සනාල කැම්බියමට පිටින් ඇති සියලුම පඩක. නම් 3 5 යන්න පුතේ 4ට संतृप्त मेद अम्लයක් සහ असंतृप्त मेद अम्लය. ඕල්නේ සිලබස් එකේ මෙන්න මෙහෙම සංසිද්ධියක් වෙලා තියෙනවා. ඒකින්ද හොඳට අහගන්න. संतृप्त मेद अम्ल. දැන් හැමදාම කතා කරානේ. संतृप्त मेद अम्ल. ඊළඟට असंतृप्त मेद अम्ल.
අසන්තෘප්ත මේද අම්ල. right? සංතෘප්ත මේද අම්ල කියන්නේ පුතේ දැන් අපි දන්නවනේ මේද අම්ලය කියන්නේ මොකද්ද? R ඌච් එක්කෙනාගේ right? දිගුදාම මේද අම්ලනේ. එතකොට R කාණ්ඩේ සෑම කාබන් පරමාණුවක් අතරම තියෙන ඒක බන්ධන විතරක් නම් ඒවා සංතෘප්ත මේද අම්ල. right? R කියන කාණ්ඩේ සෑම පරමාණුවක් අතරම තියෙන ඒක බන්ධන විතරක් නම් කාබන් පරමාණුවක් අතරම තියෙන ඒක බන්ධන විතරක් නම් ඒවා පුතේ කෙලිම මොනවාද? සංතෘප්තය. ඒතකොට සංතෘප්ත අවස්ථාවේ ප්‍රධාන තුනක් ගැන කතා කරනවා සිලබස් එකේ. ඔන්න ඔය තමයි වරද්දපු තැන. ගොඩක් තැන්වල ලෝරික්, ෆාමටික්, මිරිස්ටික්. right? දැන් සිලබස් එකේ ඕගොල්ලන්ගේ සිලබස් එකේ ප්‍රධාන වශයෙන් අසන්තෘප්ත මේද අම්ල තුනක් දාලා තියෙනවා. ඒක තමයි ලිනොලෙනික්, ලිනොලෙනික්, ලිනොලෙයික්, ලිනොලෙයික්, අනිත් එක ඔලෙයික්. මොනවද ටික? ලිනොලෙනික්, ලිනොලෙනික්, ලිනොලෙයික්, ඔලෙයික්. ඔය තුන අසන්තෘප්ත මේද අම්ල. ඔච්චරයි මට කියන්න තියෙන්නේ. අසන්තෘප්ත මේද අම්ල කියන්නේ ආර කාණ්ඩේ සලකුණු ලබන කාබන් පරමාණු අතර එකදු දික්ත බන්ධනයක් හරි තිබුණොත් ඒක අසන්තෘප්ත මේද අම්ලයක් වෙනවා. අසන්තෘප්ත මේද අම්ලයක් සහ සංතෘප්ත මේද අම්ලයක් කියන ආන්නේ අනිත් පැත්තට. ඒකට සංතෘප්ත මේද අම්ලයක් සහ අසන්තෘප්ත මේද අම්ලයක්. ෆාමටික් සංතෘප්තයි, හයිඩ්‍රොක්ලොරික් කියන්නේ බබල අම්ලයක් පිස්සුවක්. ඔලෙයික් අම්ලය කියන්නේ අසන්තෘප්තයි. ලිනොලෙනික් කියන්නේ පුතේ අසන්තෘප්තයි. ෆාමටික් සහ ලිනොලෙනික්. ෆාමටික් සහ ලිනොලෙනික්. සංතෘප්තයි අසන්තෘප්තයි. එනම හරි. ෆාමටික් ලිනොලෙනික්. පිළිතුරු අංක 3 4 3. 4 පිළිතුරු අංක 3. පහට යන්න. පදාර්ථයේ වායු අවස්ථාවේ සිට ඝන අවස්ථාවට. උදේ පදාර්ථයේ වායු අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙනවා කියන්නේ පදාර්ථයේ අවස්ථාවේ පරිහැසෙනේ. නේද? ඝනයක් වායු වෙනවා. ඝනයක් වායු වෙනවා. සහ වායුව ඝන වෙනවා. දැන් ඝනයක් වායු වෙනවාට කියන්නේ ඌර්ධ්වපාතනය. ද්‍රව අවස්ථාවට වඩපත් වෙන්නේ නැහැ. ඌර්ධ්වපාතනය. එහෙනම් මේක ප්‍රති ඌර්ධ්වපාතනය. ප්‍රති ඌර්ධ්වපාතනය. ප්‍රති ඌර්ධ්වපාතනය. පැහැදිලි නේ? එහෙනම් ඝනය වායු. ඝන වායු බාටපත් වීම ඌර්ධ්වපාතනය, වායු ඝන බාටපත් වීම ප්‍රති ඌර්ධ්වපාතනය. රයිට් හොඳයි. අපි ළඟට යමු. පදාර්ථයේ වායු අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වීම. වායු අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වීම ප්‍රති ඌර්ධ්වපාතනය කියලා අපි හඳුන්වන්නේ. රයිට්. එහෙනම් පුතේ පිළිතුරු අංක 4. 6ට යමු පුතේ. 6ට තියෙන්නේ පුතේ ශීඝ්‍රතා ගාන. right 4 xo2 ඝන O2 දෙක x2O5 දැන් මේකේ මුලින්ම අදහස් මම ඔයාලට ඔක්කොම විස්තර කියලා ඉන්නම් මේක ලේසි ක්‍රමයක් තියෙනවා ගණන් හදන්න මේක 4යි මේක 1යි මේක 2යිනේ ඒ කියන්නේ මේගොල්ලන් ප්‍රතික්‍රියා කරන අනුපාතය 4ට 1ට 2යි ඒ කියන්නේ මොකද්ද ප්‍රතික්‍රියා කරන අනුපාතය කියලා අදහස් කරන්නේ XO2 4ක් එක්ක O2 එකක් ප්‍රතික්‍රියා වෙලා තමයි X2O5 දෙකක් හදන්නේ. ඒකට කියන්නේ ස්ටොයිකියෝමිතිය අනුපාතය කියලා. මොකද කියන්නේ පුතේ? ස්ටොයිකියෝමිතික අනුපාතය. ඒතර ඔය ස්ටොයිකියෝමිතික අනුපාතයේදී බං. right? අහනවානේ. O2 වැයවීමේ ශීඝ්‍රතාවය. හොඳ බලන්න ඈ රේට් O2 දීලා තියෙන්නේ. පට්ට ලේසි ප්‍රතික්‍රියාවක් වලට ගියාද මේවල ඇති මඟුලක් ඇත්තේ නෑ බං. එකක් ඇසුරෙන් තව එකක ශීඝ්‍රතාවයක් අහන්න කිව්වම අපිට ලියන්න විදියක් තියෙනවා. එහෙනම් මේ තමයි RO2. RO2 බලන්න කීයක් දීලා තියෙනවද කියලා වගේ පුතේ. 0.02.5. right මවුල ගන්න ඩෙසිමීටර් අපරේට බ්ලා බ්ලා බ්ලා. right මේ H2O2 සෑදීමේ ශීඝ්‍රතාව. හරි O2 වැය වෙනවා. H2O2 සෑදීමේ ශීඝ්‍රතාව. ඉතින් මට කියන්නේ මේකෙන් එකක් වැය වෙනකොට මේකෙන් දෙකක් හැදෙනවනේ. එම කාලය තුලමනේ හැදෙන්නේ. මෙයාගෙන් එකක් වැය වෙනකොට මෙයාගෙන් දෙකක් හැදෙනවා. එහෙනම් RO2 කියන්නේ ඔක්සිජන් වැයවීමේ ශීඝ්‍රතාවය නම් R X2O5 කියන්නේ X2O5 සෑදීමේ ශීඝ්‍රතාව මට කියන්නේ දැන් මේක 1:2 අනුපාතයේ තියෙනවා නම් ශීඝ්‍රතාවයත් දෙගුණයක් කරා. ඇයි ඒ? මෙයාගේ එකකට මේකෙන් දෙකක් හැදෙනවා. එහෙනම් මෙයාගේ 0.02.5 කැඩෙනකොට right මවුල ගන්න ඩෙසිමීටර් තප්පරයට කියන එක අමතක කරන්න. කාලය එකමයි. right? එතකොට මෙයාගේ 0.02.5 කැඩෙනකොට
මෙයාගේ වගේ දෙගුණයක් හැදෙන්න ඕනේ නේද? ඇයි 1ට 2 අනුපාතයනේ තියෙන්නේ. එහෙනම් rx2o5 0.5 මවුලකන් ඩෙසිමීටරයට තප්පරයට. right 6 පිළිතුරංක දෙකෙන් 6 පිළිතුරංක දෙක 0.5 මවුලකන් ඩෙසිමීටර තප්පරයට. හරිද පුතේ? 1ට 2 අනුපාතය ස්ටෝයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් ගන්න. සංකා. මෙයාගේ 0.2යි 5 කැඩෙනවා නම් ඊට දෙගුණයක් මෙයාගේ හැදෙන්න ඕන හැදෙන ශීඝ්‍රතාව මේක. 7 ප්‍රශ්න. 6 හරි. 6 පිළිතුරු අංක අපිට ආව පුතේ 2 කියලා. 7 එන්න. හදන් යම් මාත් එක්කම 7 එන්න. පහත මිනිමුද්‍රේ වර්ණීය කැලිපරයක් භාවිතය ලබාගත හැකි මිනිම් නොවන්නේ. වර්ණීය කැලිපරයක්. ඒ කියන්නේ හණු තද කරන උපකරණය වර්ණීය කැලිපරේ ගැඹුර මාන්නේ කෝර තින්නේ ඕකේ. දෙක මැද්දේ තද කරන්නේ ඕකේ තියලා. right? නැත්නම් දෙක මැද්දට දාලා පුතේ පලා කරන්නේත් ඕකේ තියලා. ඝනකාභයට දිග පුළුවන් හණු පාවිච්චි කරලා පුළුවන්. සිදුරක ගැඹුර අනිවාර්යෙන් පුළුවන්. right? ඊළඟ පුතේ පරීක්ෂණ නලයක බාහිර විස්කම්භය. ඔව් පරීක්ෂණ නලයක් ගත්තා බාහිර විස්කම්භය මැන ගන්න පුළුවන් අර බාහිර අණු වලද දිලා නේ. බාහිර අණු වලද දිලා පුළුවන්. කේශික නලයක අභ්‍යන්තර විස්කම්භය. කේශික නලයක් කියන්නේ චුට්ටි හිලක් අභ්‍යන්තර විස්කම්භය මයින්නේ අපිට ආවන පුතේ චලන වීක්ෂය ඕනේ නා. 4 වෙනි එක බෑ. බෝතල් මූඩික අභ්‍යන්තර විස්කම්භය පුළුවන්. බෝතල් මූඩික අභ්‍යන්තර විස්කම්භය පුළුවන්. අතුරු දාලා පාලා ගල්ලා තමයි ගන්න හදන් තියෙන්නේ. එහෙනම් 7 right අපි 8ට යනවා. ඇලුමිනියම් ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. දැන් මෙතන ඇලුමිනියම් ස්කන්ධය තියෙනවා කිලෝග්‍රෑම් 5යි කියලා. right ඒකේ විශේෂතාව ධාරිතාව S ඇලුමිනියම් දීලා තියෙන පුතේ අපිට කීයක් කියලාද? 900ක් කියලා. ඊළඟ පුතේ උෂ්ණත්වය වැඩිවීම. ශේෂාංශක 40 ඉඳන් ශේෂාංශක 60 දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ ශේෂාංශක 20 කින් උෂ්ණත්වය වැඩි වෙනවා. ඩෙල්ටා T කියන්නේ ශේෂාංශක 20යි. right තාප ප්‍රමාණය එහෙනම් පුතේ මට කියන්න Q = ms ඩෙල්ටා T පොඩි ගානක් නේ. අයි අවශ්‍ය තාප ප්‍රමාණය කීයද කියලා අහන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි 900යි ගුණ කරන් තියෙන 20යි. දර පුතේ 5 100යි 900යි පුතේ 900යි 0.2යි. right ජූල්. ඔක කිලෝ ජූල් කරන්න නම් පුතේ 10න් බෙදන්න ඕනේ. ඒතකොට 90යි කිලෝ ජූල් කියලා තියෙනවා. කිලෝ ජූල් ඕනේ නැහැ පුතේ. උත්තරේ එන්නේ 4. උත්තරේ එන්නේ 4. 8 පිළිතුරු අංක 4. හදන්න දෙයක් ඇත්තේ නැහැ ලොකු දෙයක් නැහැ. 8 පිළිතුරු අංක 4. right අපි එමු 9ට. පාද්‍යති කුමන රූප සටහනකින් 4 සහ 0 බල දෙකේ සංප්‍රයුක්තය. දැන් 4 සහ 3 තුන උඩට තියෙන 4 තියෙන්නේ මෙහෙට. right හරියට තියනවා නම් මෙන්න මේව තියෙන්න ඕනේ. දැන් මේ 3නේ මේක 4නේ මේ පැත්තට. අනිවාර්යෙන් පුතේ ආනත බල දෙකකින් ඇද්දොත් මේක අංශක 90 අවස්ථාවේ තියෙන එක. right අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයා කරන්න ඕන විදියක් තියෙනවා. ඒ කරන්න ඕන විදිය තමයි පුතේ ඔයා මේ බලය අඳින්න මුලින්. දැන් මේ බලය ඇඳලා. 4 බලය ඇඳලා. right ඊට පස්සේ 4 බලය ඉවර වෙන තැන තියෙනවනේ. 4 බලය ඉවර වෙන තැනට අනිත් බලය අඳින්න. right තුන්වෙනි බලය. මෙයා ඉවර වෙන තැන තියෙනවනේ. 4 බලය පටන් ගත්ත තැනයි ඔයාගේ 3 නිව්ටන් බලය ඉවර වෙච්ච තැනයි යා කරන්න. මේ පටන් ගත්ත තැන අවසාන තැන යා කරාම මේ පැත්ත නේද ඊතලෙ එන්නේ. මේ තමයි සම්ප්‍රයුක්ත බලය. පුතේ මට කියන්න නිව්ටන් 4යි නිව්ටන් 3යි අතර තියෙන්නේ අංශක 90ක් නේද පුතේ? ඒ කියන්නේ මෙතන අංශක 90 ත්‍රිකෝණ තියෙනවනේ. මේකට කියන්නේ බල ත්‍රිකෝණය කියලා. බල ත්‍රිකෝණය. right ඍජු කෝණික ත්‍රිකෝණයේ මේ පාදයේ 4ක් නම් මේ පාදයේ 4ක් නම් මේක නිව්ටන් 5යි නේ බා. right පයිතගොරස් සම්බන්ධතාවය යොදන්න. එන අංශක 90කින් යම්කිසි එකක් තියෙනවා නම් බල ත්‍රිකෝණය පාවිච්චි කරන්න. 4 නිව්ටන් නැන්දා ඒක ඉවර වෙන තැනට ඊළඟ එක්කෙනා ජොයින් කරලා ඒක ඇඳා පටන් ගත්ත තැනේ අවසාන තැනයි යා කරන්න. ආරම්භක ස්ථානයේ අවසාන ස්ථානයේ යා කරනකොට ඊතලයේ අඳින්නේ යට ඉඳන් උඩට ඒ ඊතලයේ දිශාව විදිහට දාන්න. right ඔහොම උත්තරයක් දෙන්න බෑ. ඒ කියන්නේ එන්න ඕනේ මෙන්න මෙහෙම. සම්ප්‍රයුක්ත බලය යන්න ඕනේ නොම එක. right ඒක තමයි මේ තියෙන්නේ. පිළිතුරු අංක 2 මට අරගෙන 9 පිළිතුරු අංක 2 අඳගන්න. බල ත්‍රිකෝණ කියන්නේ ඕක. 9 පිළිතුරු අංක 2. අපි ඊළඟට 10ට යමු. 9 පිළිතුරු අංක 2. right 10ට යමු.
සෙන්ටිමීටර් 9ක් අර්ධගෝලයක් කුණු කර අපතේ නොවන පරිදි සරසම ගෝල 4ක් සාදායි නම් එක් ගෝලයක අරය සෙන්ටිමීටර් 9ක අර්ධගෝලයක් දී. right අරය සෙන්ටිමීටර් 9ක අර්ධගෝලයක්. අරය සෙන්ටිමීටර් 9ක අර්ධගෝලයක්. right එතකොට මෙයාගේ පරිමාව පුතේ මොකද 3 2යි πr වල ගණය. right මේක පරිමාව. මේක උණු කරලා හදනවලු සරසම ගෝල 4ක්. ගෝල 4ක් හදනවලු. ඒ කියන්නේ අරය r1 මේ වගේ ගෝල 4ක් හදනවා. එතකොට 3න් 4යි πr2 වල ගණය 4ක් හදනවා. πr1 වල ගණය එකක් පාවිච්චි කරලා 3න් 2 අර්ධ ගෝලයක් කියන්නේ 3න් 2. එහෙනම් මේක පරිමාව v1 නම් right අපි හිතමුකෝ එකක පරිමාව v2 කියලා. ඒ වගේ 4ක් හදනවා. right ඒ වගේ 4ක් හදලා. එහෙනම් පුතේ අර්ධ ගෝලයක පරිමාව 3න් 2යි πr1 වල ගණය මේ r1 කියලා ගත්තොත් right ගෝල 4ක් හදනින්දා ඒකේ අර r2 කිය ගත්තොත් 3 4යි πr2 වල ගණය වගේ 4ක් හදනවා. ඒ කියන්නේ මට කියන්න v1 සමාන වෙන්නේ v2 r1ක් 4ට. ඒතර v1 කියන්නේ 3න් 2යි πr1 වල ගණය සමානයි v2 කියන්නේ 3න් 4යි πr2 වල ගණය. right ගුණ කිරීම 4. ඒතර 3ට 3 කැපෙනවා 5ට 5 කැපෙනවා. right 2ට 2 එක 4ට 2 එක 2. එහෙනම් මේ පැත්තේ r1 වල ගණය එනවා. r වල ගණය කියන්නේ 9 වරක් 9 වරක් 9. right මේ පැත්තේ නම් පුතේ දෙවරක් r2 දන්නේ නැහැ. අපි ගණේ දන්නේ නැහැ. සරසා ගෝම 4ක් r2 4 වරක් r2 වල ගණය. දැන් මෙතන 9 වරක් 9 තියෙනවා. මෙතන තියෙනවා 4 වරක් 8 දෙවරක් 4. උදේ මට පොඩි වැඩක් කරලා දෙහන්නේ 4 කියන්නේ දෙවරක් දෙකනේ. r2 වල ගණය. මට දැන් ඕනේ r2 උක්ත කරගන්නනේ. මම මෙන්න මේ ගුණ කිරීම මේ පැත්තට අරන් එනවා. දෙවරක් දෙක මේ පැත්තට අරන් එනවා. r2 වල ගණය. මට පොඩ්ඩක් කියන්න මෙහෙම පොඩ්ඩක් මම සුළු කිරීම මෙහෙට ගන්නම්. 9 ගණය බෙදීම 2 ගණය නේද? r2 වල ගණය කියන්නේ. ඒතර ගණය අයින් කරන සමස්ත පදයේම ඝනමූලය කරන්න ඕනේ. සමස්ත පදයේම ඝනමූලය කරන්න ඕනේ. එතකොට ගණයට ගණය කැමෙන. එතකොට පුතේ 9 බෙදීම 2. එතකොට මේකේ ගණයට කියන සමානයි r බෙදීම 2. එතකොට උත්තරේ එනවා 4.5 කියලා. 4.5 කියලා. 9 බෙදීම 2 4.5. පිළිතුරු අංක 2. 10 පිළිතුරු අංක 2. 10 පිළිතුරු අංක 2. සුළු කිරීම හරියට කරන්න. කල්පනාකාරීව සෙට් කරගන්න මෙන්න මේ වගේ තැන්වලදී කල්පනාකාරී වෙන්න. 4 කියන්නේ දෙවරක් 2 වගේ තැන්. ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් කල්පනා කරලා හදන්න. right? එහෙනම් අපි යනවා 10 වෙනි ගාන හරිය 11 වෙනි ගාන. ස්ටොප් කරලා ලියා ගන්න, බෑක්වර්ඩ් කරලා ලියා ගන්න. ඒතකොට ලියා ගන්න වෙලාව තියෙනවා. මට තියන්නේ වීඩියෝ එකක ලෙන්ත් එක වැඩි වුණා කියලා ඒක ඉගෙනීලි පන්තියක් නෙමෙයි. හොඳේ? වීඩියෝ එකේ ලෙන්ත් එක වැඩි වුණා කියලා ඉගෙනීලි පන්තියක් නෙමෙයි. right? ඒකින්ද මම වැඩි වීඩියෝ වල ලෙන්ත් එක තියන්නේ නැහැ. මොකද ඔයගලන්ට ප්ලේයර් එක YouTube ප්ලේයර් එක හරහා ප්ලේ වෙන හින්දා right? ස්ටොප් කරලා ගන්න ලියා ගන්න පුළුවන්. නිකන් බොරුවට මම කාල නාස්ති කරන්න ඕනේ නැහැ. ඔයාගේ වීඩියෝ එකේ ලෙන්ත් එක වැඩි කරන්න. එහෙම අතර දීලා අවශ්‍යතාවයක් නැහැ. බෑ ගණන් දිහා බලන්න අමාරුත් එක්ක. right? ඔයා ස්ටොප් කරලා ටක් ගාලා ලියා ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ග බලන්නේ පොඩි උන්ට හදන්න පුළුවන් ගානක් දීලා තියෙනවා. මතක් වෙන්නේ නැහැ. දෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ අමතක කරනවා හැමතිස්සෙම සූත්‍ර. මේක 60යි අංශක. මේක සෙන්ටිමීටර් 6යි. නම් 5 වලින් තියන්නත් කියලා කියන්නේ. ඒතර මට කියන්න පුතේ πr වර්ගයෙන් අංශක 360න් 60 නේ දී 5 r කියන්නේ 6යි 6 වරක් 6 360න් 60 කියන්නේ 6න් එක. උත්තරය 6යි 5. 6යි 5 වර්ග සෙන්ටිමීටර. 11 ඒසියෙන් අත්තයි මේ පේපරනේ 11 පොඩි ලේසි ගන්නොත් දෙනවනේ විභාගෙට. ඒවා තව පුරුදු වෙලා යන්න එපා නැත්නම් ගොඩක් වෙලා ලේසි ගණන් වරද්දන්න යන්න දෙමු. right 12 වෙනි ගානට යන ඊපස්සේ ABC ඍජුකෝණික ත්‍රිකෝණයේ A කෝණයේ අගය අංශක 90කි. ඕනේ අංශක 90 දාන්න A කෝණයේ අගය. එහෙනම් ABC අපි මෙයාට කියමු B කියලා මෙයාට C කියලා කියමු. sin B සමානයි cos B නම් C කෝණයේ අගය. යම් කිසි කෝණයක මම නිකන් කියන්නේ නැහැ. දැන් මේක T ට මේක alpha කියලා කියමුකෝ. යම් කිසි කෝණයක් සඳහා ඒ කෝණයේ sin අගයයි cos අගයයි සමාන නම් ඔයාලට මොකද හිතෙන්නේ? යම් කෝණයක් සඳහා ඒ කෝණයේ sin අගයයි
A සෝනේ cos වගේ. උදී sin B සමානයි cos B නම් C කෝණයගේ යන්නේ. යම්කිසි කෝණයක් සඳහා යම්කිසි sin අගයක් සහ cos අගයක් සමාන වෙන එක තැනකදී විතරයි. sin අංශක 45ත් එක යට මූල දෙකයි. cos අංශක 45ත් එක යට මූල දෙකයි. එහෙනම් sin අංශක 45 right සමාන එක යට මූල දෙකයි. cos අංශක 45ත් එක යට මූල දෙකයි. එහෙනම් යම්කිසි එකම කෝණයක් සඳහා sin අගය cos අගය සමාන වෙන්නේ අංශක 45යි. එක යට මූල දෙකයි. ඒතර මට කියන්න sin b ඉතින් මෙතන b කෝණය අංශක 45ක් කියලා ආවොත් අනිවාර්යෙන් මේක ඍජු කෝණික ත්‍රිකෝණයකින්ද c කෝණයක් තියෙන අංශක 45යි. ඔයාලගෙන් අහන්න c කීයද කියලා. c අංශක 45යි. ඔයාලගෙන් c කීයද කියලා අංශක 45යි. 12 4 right. අපි යන්නේ 13ට යමු. 13ට යමු. පරීක්ෂකයා මත රඳාපවතින දෝෂය වන්නේ. පුතේ පරීක්ෂකයා මත රඳාපවතින ප්‍රධාන දෝෂයට අපි කියන්නේ පුතේ ඒකාංග දෝෂ කියලා. විශේෂයෙන් ඒකාංග දෝෂ. 13 4 වණයි සිලබස් එකේ අහන්නේ නැහැ. right ඒකාංග දෝෂ. right 14ට යම් තප්පරයකදී වට 5ක ශීඝ්‍රතාවයකින් තප්පරයට වට 5යි. තප්පරයට වට 5 කියන්නේ f සමානයි 5යි ReV s ඍණ එක. තප්පරයට වට 5 කියන්නේ ඒක. භ්‍රමණය කරන වස්තුවක් තප්පර 20කදී කාලය තප්පර 20කදී right වට 50ක් දක්වා භ්‍රමණය තප්පරයට 50ක් දක්වා තප්පරයට 50ක් දක්වා. ඒ කියන්නේ තප්පරයට වට 50ක් දක්වා. එහෙනම් මේක පළමු එක මේක දෙවෙනි එක. තප්පරයට වට 50ක් දක්වා යාගේ වේගය වැඩි කර ගන්න ඕනේ. ඊපස්සේ කෝණික ත්වරණය කොහොමද? කෝණික ත්වරණය හොයන්න ඉස්සෙල්ලා ඔයාලා දෙන්නේ තප්පරයට වට වලින් දීලා තියෙන්නේ. මම හැමදාම කියන තප්පරයට වට වලින් ගණන් හදන්න බෑ. ඔයා මුලින් මේක ඔමෙගා බවට පරිවර්තනය කරගන්න. එහෙනම් ඔමෙගා 1 සමානයි 2πf. එතකොට 2යි 5f කියන්නේ 5යි උත්තරය දෙන්නේ 10යි 5. right ඔමෙගා 1 ආරම්භක කෝණික ප්‍රවේගය. එහෙනම් මෙතන ඔමෙගා 2 අවසාන කෝණික ප්‍රවේගය. right එතකොට දෙවරක් දෙවරක් 50 උත්තරේ 100යි 5. ඔයාලා දැන් කාලය තියෙනවා තප්පර 20. එහෙනම් ආරම්භක කෝණික ප්‍රවේගය අවසාන කෝණික ප්‍රවේගයේ කාලය පාඩ හොයන්න තියෙන්නේ කෝණික ත්වරණය කියද කියලා. මට කියන්න කෝණික ත්වරණය හොයනකොට ඔයාලා දාන්න තියෙන ප්‍රධානම සූත්‍රය මොකද්ද පුතේ? මොකද්ද? කියන්න. ඔමෙගා නෝට්. ඔමෙගා 1 සමානයි ඔමෙගා නෝට් ධන ඇල්ෆා t නේ. ඔමෙගා 1 කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය 100යි 5. ඔමෙගා නෝට් කියන්නේ 10යි 5. ඇල්ෆා t t කියන්නේ 20. CI5 වලින් 10යි 5 ගියාම පුතේ 90යි 5 සමානයි 20යි ඇල්ෆා. විතර බිඳුව කියපුවා 4.5යි 5 රැඩ්ඩස් ඍණ දෙක සමාන ඇල්ෆා. දෙපැත්තම 2කින් බෙදන්න. 4.5යි 5 රැඩ්ඩස් ඍණ දෙක සමාන ඇල්ෆා. 4.5යි 5 රැඩ්ඩස් ඍණ දෙක. උත්තරය නෑ නේ 14 දෙවෙනි උත්තරේ හදාගන්න 4.5 කියලා. 14 දෙවෙනි උත්තරේ හදාගන්න 4.5 කියලා. ඒ කියන්නේ පුතේ අනිවාර්යයෙන්ම තප්පරයට වට වලින් දීලා තිබ්බොත් කෝණික ප්‍රවේගය හොයාගන්න හැම මොහොතකම ඊට පස්සේ තමයි කෝණික ප්‍රවේගයේ සූත්‍ර දාන්න පුළුවන්. කෝණික චලිතයේ සූත්‍ර දාන්න පුළුවන් ඊළඟට. right. පාලසනික විද්‍යුතය සම්බන්ධයෙන් අහලා දෙන්නේ. පාලසනික විද්‍යුත සම්බන්ධයෙන් අහලා දෙන්නේ. පහත් දැක්කන පරිපථයේ y සහ z අතර ප්‍රතිරෝධය. දැන් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ත්‍රිකෝණයක් තියෙන්නේ. ඒ ත්‍රිකෝණයේ මෙතන තියෙන ප්‍රතිරෝධය. right. මෙතන තියෙන ප්‍රතිරෝධය. අර ප්‍රතිරෝධය නේ මම. ඉතින් මේක දැන් අවුලක් ගියා වගේ. right මේක y මේක z so x මේක z right මේක 6යි ohm මේක 4යි ohm මේක 4යි ohm මේක 6යි ohm පුතේ මතක තියාගන්න
හැමතිස්සෙම බලන්න එකම ධාරාව ගමන් කරනවද නැත්නම් ධාරාව දෙවිදිහකට ගමන් කරනවද කියලා. දැන් මේක අහන්නේ y z අතරනේ. y z කියන්නේ මෙන්න මේ දෙන්න අතර. මෙන්න මේ දෙන්න අතර ප්‍රතිරෝධය අහන්නේ. එතකොට බලන්න මේ කියන පැත්තෙන් ධාරාව ගියොත් x පැත්තෙන් ආයි ඇවිල්ලා මේ පැත්තෙන් ධාරාවෙන් ඉඳ 6යි 4යි කියන්නේ ශ්‍රේණිගත අවස්ථාව. එතකොට මේ දෙන්නම වෙනුවට දාන්න තියෙන්නේ right මේ දෙන්නම වෙනුවට දාන්න තියෙන්නේ 10යි යෝ. right ඔයා බලන්න දැන් මෙතන y මෙතන z ඉන්නවා. තව එක්කෙනෙක් අපිට ගන්න එපේ කවුද? මේ 6 4. ඒ 6 4ක් තියෙන්නේ රේඛීයවනේ. රේඛීයවනේ රේඛීය. ඒ කියන්නේ එකම ශ්‍රේණි අවස්ථාව. එකම ශ්‍රේණිගත අවස්ථාව. එතකොට ඒකත් වෙන්නේ 10යි. right දැන් මේ දෙන්න වෙනුවට දාන තනි ප්‍රතිරෝධය ගැන යහන්නේ. දැන් මේ දෙන්නම වෙනුවට දාන තනි ප්‍රතිරෝධය එනම් පුතේ මොකද්ද? ප්‍රතිරෝධ දෙකේ ගුණිතය බෙදන්න ප්‍රතිරෝධ දෙක එකතු වෙයි. ලේසි විදිහේ එක. ශ්‍රේණිගත මේ දැන් මේ දෙන සමාන්තරගතනේ. මේයි මේ 10යි මේ 10යි y සහ z අතර සමාන්තරගත අවස්ථාවේ තියෙනයි පුතේ. මේ පැත්තේ එක ධාරාවක් කියනවා මේ පැත්තේ තව ධාරාවක්. ඒ දෙන්න වෙනුවට දාන තනි එක්කෙනා නේද හොයන්නේ. එහෙනම් සමාන්තරගත අවස්ථාවේ දෙන්නෙක් ඉන්නවනම් සමාන්තරගත අවස්ථාවේ දෙන්නෙක් ඉන්නවනම් දාන්න පුළුවන් හොඳ විදිය තමයි පුතේ ප්‍රතිරෝධ දෙකේ ගුණිතය බෙදන්න ප්‍රතිරෝධ දෙකේ එකතු වෙන 100 බෙදන්න 20 100 බෙදන්න 5යි ඕම් 5 r එන්නේ ඕම් 5ක් කියලා 15 නේද 15 3 15 3 හොඳ පේපරයක් මේක ඊටසේ භ්‍රමණ චලිත අවස්ථාවෙන් අහලා දෙන ආවර්ත කාලක් දාලා ස්ට්‍රක්චර් එක स्ट्रक्चर पेपर එකට යන්න ස්ට්‍රක්චර් එකේ පළවෙනිම මොකක්ද කියලා බලන්න රයිට් භ්‍රමණ චලිතයේ ගණන් ටිකක් මේ ඉන්නේ පුතේ රෝම ඉලක්කම් එක එන්නේ පළවෙනි ප්‍රශ්නේ ස්ට්‍රක්චර් එකේ දාගන්න දැන් පළවෙනි ප්‍රශ්නේ a වල 1 රයිට් a වල 1 ආවර්ත කාලය පුතේ ආවර්ත කාලය කියන්නේ සරලයි භ්‍රමණය වන වස්තුවක් තියෙනවකෝ ඕක පුතේ වෘත්ත චලිතයේ දෙන වස්තුවක් ගත්තත් අවුලක් නැහැ කේන්ද්‍රයක් වටා වෘත්ත චලිතයේ යෙදෙන වස්තුවක නැත්නම් යම්කිසි කේන්ද්‍රයක් වටා භ්‍රමණය වෙන වස්තුවක් රයිට් තමන්ගේ පරිධිය ඔස්සේ සම්පූර්ණ එක් කොටයක් ගමන් කිරීමට ගත වන කාලය. ඒ කියන්නේ සම්පූර්ණ එක් කොටයක් ගමන් කිරීමට ගත වන කාලයට කියන්නේ ආවර්ත කාලය t. t ආවර්ත කාලය. රයිට් ආවර්ත කාලය කාලය කොයින්නේ තප්පරවලින් මේක ආවර්ත කාලයක් කියන්නේ මෙච්චරයි. ඔළුවට තේරුම් ගන්න ලේසි වැඩක්. සම්පූර්ණ එක් කොටයක් ගමන් කිරීම ලක්ෂීය වස්තුවකට සම්පූර්ණ ඒ කියන්නේ ලක්ෂීය වස්තුවකට වෘත්ත පරිධිය ඔස්සේ සම්පූර්ණ එක් කොටයක් ගමන් කිරීමට ගතවන කාලයට තමයි ආවර්ත කාලය. නිකන් ඔයාලට නිකන් සරල හිතන්න මම මේ අත කරකවන මේ හිතන්නකෝ. මම මේ අත එක වටයක් කරකවනවා. එක වටයක් කියන්නේ මොකද්ද? රයිට් සම්පූර්ණ තනි වටයක්. ඒකට මට කාලය ගත වෙන්නේ නැද්ද? පුතේ මේක ලෝකේ ගත වෙන්නේ නැතුව තියෙන්නේ නැති එකම දේ පුතේ මොකද්ද? කාලෙනේ. මේක සෝරි. මේ ගත වෙන අනිත් ඒ ඔක්කොම නවත්තන්න පුළුවන් හිතන්නකෝ. කාලය හැමතිස්සෙම ගත වෙනවා නෝක නවත්තන්න බෑනේ. මම කියන්නේ නවත්තන්න බැරුව තියෙන එකම දේ කාලෙනේ. කාලය ගත වෙන පුතේ නවත්තන්න බෑනේ. ගිය කාලේ අතුනවා තත්වන්න බෑනේ. ඔයගොල්ලන් පාඩම් කරන්න බෑ. රයිට් කාලේ නාස්ති කරගෙන ඉන්න බෑනේ. වැඩ ගොඩක් කරලානේ තියෙන්නේ. රයිට් පේපර්ස් ගොඩක් කරලානේ තියෙන්නේ. ඒකත් බල බල නැවත නැවත පාඩම් කරන්න. කොච්චර ඕන නේ විෂයන් තුනම කොට දාන්න බෑ. SFT විතරක් නෙමෙයි මතක තියාගන්න හොඳේ. රයිට් තව විෂයන් තියෙන බලන්න කරන්න. රයිට් තව විෂයන් දෙකක් තියෙනවා. SFT කියන්නේ එක විෂයක් විතරයි. මේක නෑති මගුලක් ඇත්තේ නෑ බං. මේක හරියට කොට දාගෙන නිකන් බොලට මේ බිල්ල මවන්නේ උන්නම් ඇති. රයිට් මම නම් බිල් එකක් මවන්නේ නෑ SFT වල. බොලට බං මේක හරිය ලේසියට කොට දාගන්න පුළුවන්. කිසිම අවුලක් නෑ බං. රයිට් හොඳට ඔලුවට දාගෙන කරගෙන බලයල්ල. මේක ඇති දෙයක් ඇත්තේ නෑ. රයිට් එතකොට සම්පූර්ණ එක් කොටයක් ගමන් කරනකොට කාලයක් ගත වෙන අන්නේ කාලයට කියන ආවර්ත කාලය කියලා. දැන් පැහැදිලිද එහෙනම් ලක්ෂීය වස්තුවකට වෘත්ත පරිධිය ඔස්සේ සම්පූර්ණ එක් කොටයක් ගමන් කිරීමට ගත වන කාලයට කියන්නේ ආවර්ත කාලය. එහෙනම් දාගන්න බලන්න එක. යන්න ලක්ෂීය වස්තුවකට වෘත්තයේ පරිධිය ඔස්සේ සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගතවන කාලයයි
ගතවන කාලය. නම් පුතේ ෆෑන් එක ගලන්නකො ෆෑන් එක වටයක්. ෆෑන් එක තට්ට පටන් ගත්ත තැන ඉඳන් ආ ඉවර වෙන තැනට ගමන් කරන්න කොච්චර කාලයක් ගියාද? එහෙනම් ෆෑන් එකේ තට්ටේ ආවර්ත කාලය කියන්නේ ඒක. රයිට් හරි. දෙවෙනි ප්‍රශ්නේ භ්‍රමණ ශීඝ්‍රතාව F යනු කුමක්දයි හඳුන්වා ඒ ලබාගත සමීකරණද කියන්නේ. F කියන්නේ මොකද්ද? පුතේ F කියන්නේ රයිට් ඔන්න හිතන්නකො මම මෙන්න මෙහෙම මම අත කරගවනවා. රයිට් අත කරගවනවා. අත කරගවනවා තප්පරයට වට තප්පර 10ට වට 20ක්. මම අත කරගවනවා තප්පර 10ට වට 20ක්. ඉතින් එහෙම කිව්වට වැඩක් නැත්තේ තප්පර 10ට වට 20ක් කිය කියන්න බෑනේ. ආ ඔබ කොච්චර කරගවන උඹට කොච්චරක් ඔය තියෙන ඒවා කරගවන්න පුළුවන්ද කියලා ඇහුවොත්. අඩෝ මට එක තප්පරයට වට දෙකක් කරා ඔබේ තප්පරයට යන්නේ වට දෙකයි කියලා ආයෙත් නේ. රයිට් තප්පර 10ට වට 20ක් නම් එක තප්පරයට වට දෙකයි. පුතේ මේ තප්පරයට වට ගන්න. තප්පරයට වට ගන්න තමයි අපි භ්‍රමණ සංඛ්‍යාතේවත් භ්‍රමණ ශීඝ්‍රතාව කියලා කියන්නේ. භ්‍රමණ සංඛ්‍යාතේවත් භ්‍රමණ ශීඝ්‍රතාව හැමතිස්සෙම වෙනකොට තප්පරයට වට කියන එක තමයි පුතේ අපි ඔය භ්‍රමණ ශීඝ්‍රතාව නැත්තම් භ්‍රමණ සංඛ්‍යාතය කියලා හඳුන්වන්නේ. දාගන්න එහෙනම් මේ දෙවෙනි ප්‍රශ්නේ. තප්පර එකකදී සිදු කරන නැත්තම් තප්පරයකදී කැරකෙන වට ගණනයි තප්පරයකදී කැරකෙන වට ගණනයි නැත්තම් තප්පරයකදී සිදු කරන භ්‍රමණ ප්‍රමාණයයි තප්පරයකදී සිදු කරන භ්‍රමණ ප්‍රමාණයයි නැත්තම් තප්පරයකදී කැරකෙන වට ගන්න ලේසි කියන්නේ පුතේ තප්පරයට කැරකෙන වට ගන්න සමාන වෙන්නේ එකයට ආවර්ත කාලය. right එකයට ආවර්ත කාලය. ඒ වගේම right තව එකක් ගත හැකි කැරකුණ වට ගණන බෙදීම ගත වූ කාලය. right ඕකෙන් ගත මම මේ සූත්‍රය මම දෙන එක f සමානයි වට ගාන කියන්නේ n ගත වෙච්ච කාලය t f සමානයි n බෙදීම t. right ඉතින් ඔයාලා හිතන්නකෝ right n සමානයි 1යි n සමාන 1යි කියන්නේ වට ගාන 1යි මට කියන්නේ එක වටයක් දැන් වට ගාන එකක් වුණොත් වට ගාන එකක් වුණොත් එක වටයක් ගමන් කිරීමට ගත වන කාලය කියන්නේ එක වටයක් ගමන් කිරීමට ගත වන කාලය කියන්නේ ආවර්ත කාලයනේ. එතකොට මට පුළුවන් f සමාන n බෙදීම t වල n කියන්නේ එකක් n කියන්නේ එකක් කියන්නේ එක වටයක් n කියන්නේ එක වටයක් ගමන් කිරීමට ගත වන කාලය කියන්නේ ආවර්ත කාලය. එතකොට කැපිටල් සිම්පල් t වෙනකොට කැපිටල් t දාගන්න. ඉවායි ගන්න ලස්සන f සමාන 1ට t එන්නේ අන්න එහෙම. right නැත්නම් ප්‍රධාන සූත්‍රය එන්න ඕනේ භ්‍රමණ සංඛ්‍යාතය සමානයි කැරකිච්ච වට ගන්න බෙදීම ගත වෙච්ච කාලය කියලා. ඉතින් කැරකිච්ච වට ගන්න එකක් දාලා කැරකිච්ච වට ගන්න එකක් කිව්වොත් ඒ එක වටයක් ගමන් කිරීමට ගත වන කාලය ස්පෙસિෆයි කරනවානේ ආවර්ත කාලය කියලා. දැන් ආවර්ත කාලයේ සිම්පල් t වෙනකොට මෙතන කැපිටල් t දාන්න පුළුවන්. නෑ f සමාන 1ට t හැදෙන්නේ f සමාන n බෙදීම t වලින් තමයි. f සමාන n බෙදීම t වලින් තමයි f සමාන 1ට t හැදෙන්නේ. හරිද? right ඊළඟට යමු. right තුන අවස්ථිතිය යන මොකද්ද කියලා අහනවා. උදේ අවස්ථිතිය. දැන් ලොකු මහත ළමයට කියන කඩේට දුවලා එන්න කියලා. right වල් අලියෙක් වගේ ළමයෙක් ඉන්නවා කියලා හිතාංගෝ. ඌට කියන කඩේට දුවලා එන්න කියලා. ඌව පුටුවෙන් නැගිටවන්නත් හරි අමාරුයි බා. ඒ වගේ ಜಾති ඩයල්ම කාලා ඉස්මෘත්ව ආයතනකම් කාලා අන්තිමට දැන් මේ කාලේ හොඳම දේ තමයි නොකනෝබී ගෙදරට වෙලා ඉඳන් ඔය ඇඟපත අඩු කරගත්ත හැකි බලන්න. නැත්තම් බොලා මොකද කරන්නේ? ගෙදරට වෙලා ඉන්නකොට තුන් වේලම කනවා. අනිත් ඉතින් සමහර මිනිස්සුන්ට නෑ පුතේ එහෙම කන්නවා. තුන් වේල නෙමෙයි පුතේ දෙවේලක්වත් කන්න මිනිස්සුන්ට නෑ මේ කාලේ. ඉතින් හරි අමාරුවෙනි මිනිස්සු ජීවත් වෙන්නේ. ඉතින් බොලත් ඉතින් මං කියන්නේ කන්න බොන්න තිබ්බ බල නෙමෙයි පුළුවන් තරම් මිනිස්සුන්ට දීපල්ලා. දන් දීපල්ලා. මම දෙනේවා බං මම බොලට කියන්නෙත් නෑ දුන්නද නැද්ද කියලා. ඒක වැඩක් නැත්තේ නෑ මම දන්නා සබහා ධර්ම දන්නා. තමඩත් මේම FB එකේ ෆොටෝ එකක් දාගෙන රයිට් එහෙම කරද හැකියි. ඒක මගේ ප්‍රතිපත්තියට මම කියන්නේ මම ඔයාලට සමහර වෙලාවට කියන මම දෙන ඒවා ඔයාලට සමහර වෙලාවට පන්තිය කියන. දැන් මම මෙතන නම් කොහොමද මං කියන්නේ මම දෙන්නේ මොනවද දුන්නේ මොනවද ඒව කියලා වැඩක් ඇත්තේ නෑ පුතේ. හිත දන්නවා ස්වභාව ධර්මය දන්නවා. ඒ ඇති බං දැනගත්තම රයිට් මෙන්න ඒ උන් දැනගත්ත කියලා මට අහවල් එකක් කරන්නේ යෝකට ඇවිල්ලා රයිට්. එතකොට දැන් අර මහත තඩි ළමයට කඩේට දුවලෙන්න ගියහන්කෝ. ලොවෙත් ඌව රෝයට සංගරාවෙත් ඌව වන්න නැගිටවන්න අමාරුයි. ඒකට පුතේ හේතුව හරිද?
එයාගේ ස්කන්ධය වැඩි. right? එතකොට ස්කන්ධ ප්‍රමාණය මත අවස්ථිතිය නදාපවතින. මේ මොකක්ද අවස්ථිතිය කියන්නේ? කෙට්ටු පරට්ටයට කියපම් පුතේ ඔය සමහරයෝ ඉන්නවනේ ප්ලයිවුඩ් ලෑලි වගේ. right? මෙච්චරයි ඔන්න ඔච්චරයි දෙන්නේ. මේ සමහරයෝ ඉන්නදී මෙහෙම යවුනුත් ඉන්නවා ඉතින් මොහොම. සමහරයෝ ඉතින් කෙලිම ප්ලයිවුඩ් කම්පැනි. හරිද? මොකක් කාර්මික කියන්නේ නැහැ. right? එතකොට අවස්ථිතිය යනු කොහොමද? පුතේ අවස්ථිතියක් කියන යම් වස්තුවක් තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. ලොකු කළු ගලක් තියෙනවා කියලා හිතන්න. මේ කළු ගල දැන් සීගිරි ගල කියලා හිතන්න සීගිරි ගල. දැන් සීගිරි ගලකට යනකොට පයින් ගහන් යනවා. ආ ගල විසි වෙනවද? ගල විසි වෙන්නේ නැහැ. ස්කන්ධය වැඩි වෙන්න චලනය වෙන්න තියෙන පහසුතාව ඇහිරෙනවා. චලනය වෙන්න තියෙන පහසුතාව ඇහිරෙනවා. ඒ කියන්නේ චලනය කරන්න අමාරුයි. ඉතින් අපි ඕකට තමයි කියන්නේ පුතේ අවස්ථිතිය කියලා. යම් වස්තුවක් තමාගේ චලිත ස්වභාවය. දුවන චීටෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. දුවන චීටගේ නැට්ටෙන් අල්ල ගන්නවා. right? ඌ කැමති නැවතලා ඉන්න. අතර ගමන් ඌ දුවනවා. ඒ කියන්නේ පුතේ ඌ කැමති නෑ නැවතලා ඉන්න. එහෙනම් යම් දැන් අපිට හරි අමාරුනේ දුවන චීටෙක් නැට්ටෙන් අල්ලන් තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. දුවන චීටෙක් ඉන්නවා නම් හිතාංගු නිකන්. right? ඒ කියන්නේ පුතේ චලන වෙන වස්තුවක් තමාගේ චලිත ස්වභාවය වෙනස් කරන්න කොච්චර අකමැත්තක් දක්වනවද කියන එක. චලන වෙන වස්තුවක් තමාගේ චලිත ස්වභාවය වෙනස් කිරීමට කොච්චර අකමැත්තක් දක්වනවද කියන එක. ඒ කියන්නේ යම් වස්තුවක් තමාගේ චලිත ස්වභාවය චලන වෙන වස්තුවක් වෙන්න ඕනේ නැහැ. දැන් නිශ්චලතාවයේ ඉන්න වස්තුන් කැමති පුතේ නිශ්චලතාවයේ ඉන්න. චලනය වෙමින් පවතින වස්තුන් කැමති චලනය වෙවි ඉන්න. නිශ්චලතාවයේ තියෙන එක්කව චලනය කරන්නත්, චලනයේ තියෙන එක්කනවත් නිශ්චල කරන්න අපි බාහිරින් බලයක් දෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඒක කොච්චර අමාරුද කියන එක තමයි අවස්ථිතිය කියලා කියන්නේ. එහෙනම් අවස්ථිතිය කියන්නේ පුතේ යම් වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. ඉතින් ස්කන්ධේ වැඩි වෙන කොහොමද පුතේ? ඔය අවස්ථිතිය වැඩි වෙන. එහෙනම් අවස්ථිතිය රඳාපවතිනවා ස්කන්ධය මත. right? කියන මෙහෙම අවස්ථිතිය යනවා. අපිනේ රෝමියක්කන් තුනේ. ප්‍රකාලියන අවස්ථිතිය යනවා මොකද? අවස්ථිතිය යනවා. යම් වස්තුවක් අවස්ථිතිය යනවා යම් වස්තුවක් තමාගේ චලිත ස්වභාවය අවස්ථිතිය යන යම් වස්තුවක් තමාගේ චලිත ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්තයි. වෙනස් කිරීමට දක්වන අකමැත්තයි. වෙනස් කිරීමට දක්වන අකමැත්ත. ස්කන්ධයේ ප්‍රමාණය මත අවස්ථිතිය නදාපවතී. ස්කන්ධ ප්‍රමාණය මත අවස්ථිතිය නදාපවතී. ස්කන්ධ ප්‍රමාණය මත අවස්ථිතිය නදාපවතී. ඊළඟ යනවා රෝමයක් 4ට. කෝණික ත්වරණය යන කොහොමද කියලා. ආයෙන්නකෝ. right. මම දැන් භ්‍රමණය වෙන්නේ නැහැ. මම දැන් හිමින් පටන් ගන්නවා. right. මම දැන් කැරගෙනවා. මම දැන් හයියෙන් කැරගෙනවා. මම දැන් හයියෙන්ම කැරගෙනවා. right. එතකොට මම පටන් ගත්තේ හිමින් නේද? මම පටන් ගත්තේ හිමින්. මම ක්‍රමක්‍රමයෙන් කාලයත් එක්ක මගේ කැරගෙන වේගය වැඩි කරා. ඉතින් ওই කැරගෙන වේගය පුතේ අක්ෂයක් වටා කැරගෙනවා නම් අපේ අවස්ථාවට කියන්නේ භ්‍රමණ චලිතය කියලානේ. එහෙනම් ඒ කෝණික ප්‍රවේගයනේ තියෙන්නේ. එහෙනම් මම මගේ ආරම්භ කෝණික ප්‍රවේගය හිමින් තිබ්බේ. මම ක්‍රමක්‍රමයෙන් කාලයත් එක්ක මගේ කෝණික ප්‍රවේගය වැඩි කරගත්තා. එහෙනම් පුතේ අපි නිකන් තැටියක් ගැන හිතමු. right? මේ තැටියේ මේ ලක්ෂය ගැන හිතන්න මේ ලක්ෂයේදී මෙතනදී කෝණික ප්‍රවේගය v1 t කියන කාලයකට පස්සේ මෙන්න මේ ලක්ෂය මෙතනට එනකොට පුතේ මෙයාගේ කෝණික ප්‍රවේගය v2. එහෙනම් මෙයා කාලයත් එක්ක එයාගේ කෝණික ප්‍රවේගය වෙනස් කරගත්තා. එහෙනම් කාලයත් එක්ක කෝණික ප්‍රවේගය වෙනස් කරගත්තා නම් අපි ඒකට කියන්නේ කෝණික ත්වරණය කියලා. එහෙනම් පුතේ කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ කාලය බෙදුවම. නම් කෝණික ප්‍රවේගය v ඔමෙගා 1 ඉඳන් ඔමෙගා 2 දක්වා වැඩි වුණා. කෝණික ප්‍රවේගය ඔමෙගා 1 ඉඳන් ඔමෙගා 2 දක්වා වැඩි වුණා. මේ මම කැරගෙන එක මේ හිමිසාරේ වැඩි කරගත්තා. ගත වෙච්ච කාලය t. right? එහෙනම් යම්කිසි කාලයක් තුල කෝණික ප්‍රවේගය වෙනස් කරගත්තා නම් හැමතිස්සෙම විතර කෝණික ප්‍රවේගය වෙන්නේ අවසාන කෝණික ප්‍රවේගයෙන් ආරම්භ කරනවා. අවසාන කෝණික ප්‍රවේගයෙන් අඩු කරන්න right ආරම්භක කෝණික ප්‍රවේගය. right බෙදන්න ගත වෙච්ච කාලය. ඕනම දෙයක් පුතේ කාලයෙන් බෙදීමෙන් ලැබෙන ශීඝ්‍රතාවයනේ. ඉතින් කෝණික ත්වරණය කියන්නේ මොකද්ද? කෝණික ත්වරණය කියන්නේ මෙන්න මේ කියන කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ලියන්න කෝණික ත්වරණය අනුව කෝණික ත්වරණය අනුව කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයයි.
තොරණ යනු කෝණික ප්‍රවේගය වෙනස් වීම ශීඝ්‍රතාවය. දැන් එහෙනම් මේ මොනවාද? කෝණික ත්වරණය. right කෝණික ත්වරණය. කෝණික ත්වරණය මායින් රැඩ්ඩස් ඍණ එකේ තප්පරයට රේඩියන්. so රැඩ්ඩස් නේ තප්පර වර්ගයට රේඩියන්. රැඩ්ඩස් නේ. right එතකොට ඔමෙගා 1 කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය. ආරම්භක කෝණික ප්‍රවේගය. ඔමෙගා 2 කියන්නේ අවසාන කෝණික ප්‍රවේගය. අවසාන කෝණික ප්‍රවේගය. right t කියන්නේ ගත වෙච්ච කාලය. right කෝණික ප්‍රවේගය හොයන්න පුතේ ඒකකයේ රැඩ්ඩස් ඍණ එක. අමතක කරන්නේ ඔය රැඩ්ඩස් ඍණ එක. කාලය වයින් කොහොමද තප්පරවල. කාලය වයින් කොහොමද තප්පරවල. right හරි පහත් දැක්කන රාශීන්ට අදාළව දැන් මෙතන තියෙන රාශීන් කිහිපයක් right පහත් දැක්කන රාශීන්ට අදාළව සරලරේඛීය චලිත සමීකරණ භ්‍රමණ චලිත සමීකරණ ලියා දක්වන්න right මම ඒක අන්ටවට මතක් කරන්නම් right අමතක කරනවා මතක් කරගමු දැන් ඔයාලට මම එක පැහැදිලි කිරීමක් ලස්සනටම කරන්න. right? කාර්යනේ අහන්නේ. දැන් සරලරේඛීය අවස්ථාවේ වැඩි කතාන්දර ඕනේ නැහැ සරලරේඛීය අවස්ථාව. right? ඊටසේ භ්‍රමණ චලිතේ. right? සරලරේඛීය භ්‍රමණ චලිතේ. right? අපෙන් අහන පළවෙනි එක කාර්යය. කාර්යය කියලා කියන්නේ සරලරේඛීය චලිතයේ බලය ගුණ කිරීම විස්ථාපනයනේ. right? අපි භ්‍රමණ චලිතයේදී බලයක් ගැන කතා කරන්නේ නැහැ. ව්‍යාවර්තයක් ගැන කතා කරන්නේ. ටෝ. භ්‍රමණ චලිතයේදී පුතේ විස්ථාපනයක් සිද්ධ වෙන්නේ නැහැ. කෝණික විස්ථාපනයක් සිද්ධ වෙන්නේ. කැරගීමක් වෙන්නේ. කැරගෙන්නේ කෝණයක්. එහෙනම් ටෝ තීටා. ටෝ තීටා. ඊළඟට අපිට ආන්නේ බලය. බලය F = ma. සරලරේඛීය චලිතයේ බලයක් ගැන කතා කරන්නේ නැහැ. සරලරේඛීය චලිතය කතා කරන්නේ ව්‍යාවර්තය ගැන. ටෝ බලය වෙනුවට ව්‍යාවර්තය. සරලරේඛීය චලිතයේදී බලය වෙනුවට භ්‍රමණ චලිතයේදී පාවිච්චි කරන ව්‍යාවර්තය. පුතේ කෝණික මේ තියෙන්නේ සරලරේඛීය ත්වරණයනේ. F = ma වල තියෙන සරලරේඛීය ත්වරණයේදී මෙතන තියෙන්නේ කෝණික ත්වරණය අල්ෆා. එහෙනම් ටෝ සමානයි ස්කන්ධයට දාන්නේ I. සරලරේඛීය චලිතයේ ස්කන්ධයට භ්‍රමණ චලිතයට දාන්නේ අවස්ථිතිය. right? ටෝ සමානයි I අල්ෆා. right ඊළඟ එක චාලක ශක්තිය. දැන් චාලක ශක්තියට අපි E සමානයි ස්කන්ධයේ ප්‍රවේගයේ වර්ගයේ බෙදීම දෙකනේ. මෙතනදී තියෙන්නේ පුතේ ස්කන්ධය වෙනුවට මම දැන් ස්කන්ධය වෙනුවට භ්‍රමණ චලිතයේ අවස්ථිති කූර්ණය සාමාන්‍ය ප්‍රවේගය වෙනුවට කෝණික ප්‍රවේගය. එතකොට ශක්තිය සමානයි I ඔමෙගා වර්ගය බෙදීම දෙක. I ඔමෙගා වර්ගය බෙදීම දෙක. ඊළඟට ක්ෂමතාව. ක්ෂමතාව කියන්නේ පුතේ P P සමානයි බලය ගුණ කිරීම ප්‍රවේගය. P සමානයි FP. හැබැයි පුතේ භ්‍රමණ චලිතයකට ක්ෂමතාව වෙන්නේ F වෙනුවට භ්‍රමණ චලිතයේදී අපි පාවිච්චි කරන්නේ ටෝ. right? ඔමෙගා ප්‍රවේගයට කෝණික ප්‍රවේගය ඔමෙගා. ඊළඟට ගම්මිතාව. right? සාමාන්‍ය පුතේ ගම්මිතාවට අපි P දානවා. right? නැත්නම් අපි P සමානයි FP ගම්මිතාවට P දාන L දාන ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. right? එතකොට ගම්මිතාවයේ විශේෂත්වය ගම්මිතාවයේ මෙතනදී පුතේ ගම්මිතාව ගන්නේ බලය ගුණ කරන්න right බලය ගුණ ස්කන්ධය ගුණ කරන්න ප්‍රවේගය ගම්මිතාව කියන්නේ ස්කන්ධ ගුණ කිරීම ප්‍රවේගය. එතකොට මෙතන තියෙන ගම්මිතාව P සමානයි ස්කන්ධය කියන්නේ පුතේ අවස්ථිති කූර්ණය I ඔමෙගා P සමානයි I ඔමෙගා. ඔන්න තමයි ඔය සූත්‍ර ගැනීම ගම්මිතාවටත් එක්ක. ගම්මිතාවටත් එක්ක
right හොඳ ගානක් තියෙන ඊළඟට B ගාන right හරි අපි යමු පුතේ B කොටස දැන් B කොටස එන්න හදන්න ස්කන්ධයේ 0.4ක් වන වස්තුවක් අරය 0.1ක් වන වෘත්තාකාර මාර්ගයක් ඔස්සේ පහයි රැඩ්ඩස් දෙක කෝණික ප්‍රවේගයෙන් යුතුව ගමන් කරනවලු right වස්තුවේ වේගය සොයන්න කියලා තියෙනවා කේන්ද්‍ර අபிසාරිත තොරණය මේක භ්‍රමණ චලිතයට වඩා මේක වෘත්ත චලිතයට අදාළ ගානක් වගේ පේනවාට මේකේ අපිට භ්‍රමණ චලිතේ ගොඩක් දේවල් ගන්න පුළුවන් ඒකින්ද රයිට් මෙන්න මෙහෙම වෘත්තාකාර වස්තුවක් දෙනවා ලොකුට හිතන්න එපා මේක වෘත්ත මාර්ගයේ ගමන් කරන්නේ රයිට් එතකොට අපිට මේක අරය දීලා තිනවා රයිට් අරය දීලා තින පුතේ 0.1 මීටර කියලා ස්කන්ධයක් දීලා තිනවා රයිට් පළවෙනි එකෙන් දැන් පටන් ගමු රයිට් මේක ඇද්දයක් ඇත්තේ නැහැ පළවෙනි ගානවා වස්තුවේ වේගය පුතේ වස්තුවේ වේගය තියෙන හැමතිස්සෙම වෘත්තයේ ස්පර්ශයේ දිශාවට right උදා නිර්මාණය කරොත් වස්තුවේ වේගය තියෙන හැමතිස්සෙම උදේ ස්පර්ශකයේ දිශාවට මෙයා ගමන් කරන්නේ වෘත්තාකාර මාර්ගයකනේ හරිද හැමතිස්සෙම ස්පර්ශකයේ දිශාවට තියෙන ප්‍රවේගය තර ප්‍රවේගයේ ස්පර්ශකයේ දිශාවට තියෙනකොට අපි දාන්න පුතේ ප්‍රවේගයේ සූත්‍රය V = R ඔමෙගා අපිට මෙතන තියෙන තත්ත්වයක් තමයි කෝණික ප්‍රවේගය දීලා තියෙන ඒකාකාරයක කෝණික ප්‍රවේගයක් තියෙන ඔමෙගා සමාන 5 රැඩ්ස්. ඒතර V සමාන R රැඩ්ස් නේ එක. ඒතර V සමාන R ඔමෙගා දානකොට ස්පර්ශීය වේගය ගැන ඔය අහන්නේ. R කියන්නේ 0.1යි ඔමෙගා කියන්නේ 5යි. රයිට්. එතකොට V සමාන R ඔමෙගා එනකොට 0.5යි ms නේ කියනවා. දෙවෙනි ගානට යන්න. දෙවෙනි ගානේ අහනවා කේන්ද්‍ර අபிසාරිත තොරණය. පුතේ කේන්ද්‍ර අபிසාරිත තොරණයට අපිට ගන්න පුළුවන් සූත්‍ර කීපයක් තියෙන. එකක් තමයි A සමානයි right V ඔමෙගා. තව එකක් ගත්තයි පුතේ V වර්ගය බෙදීම R. හරිද? එහෙම සූත්‍ර කීපයක් තියෙනවා. එන කේන්ද්‍ර අபிසාරිත තොරණයට ගන්න පුළුවන් V ඔමෙගා. නැත්නම් V වර්ගය බෙදීම R කියලා ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් එකයි. V වර්ග වෙදී මාර්ක් කියලා ගන්නත් පුළුවන්. right? එතකොට V වර්ගය කියන්නේ පුතේ 0.5යි. 0.5 R කියන්නේ 0.1. right? 0.1කට මෙතනින් කියපන දශම ස්ථානය. පස්වරක් 0.5 කියන්නේ 2.5යි. රැඩ්ඩස් රිංග දෙක. කොහොමද හදුවත් ඕක එනවා. V ඔමෙගා දාලා හදුවත් ඕක එනවා. A සමානයි V ඔමෙගා දාලා හදුවත් ඕක එනවා. තුන වස්තුවේ ගැබ්බේදී චාලක ශක්තිය දැන් කැරගෙනවානේ කැරගෙකින්ද දැන් වටේ කැරගෙනකොට වස්තුවේ ගබඩාවේ තියෙන චාලක ශක්තිය E සමානයි පුතේ m v වර්ග බෙදීම දෙකෙන් හොයන්න පුළුවන් වාට කෙලින්ම වස්තුවේ ගබඩාවේ තියෙන චාලක ශක්තිය E සමානයි m v වර්ග බෙදීම දෙකෙන් හොයන්න පුළුවන් කිසිම ගැටලුවක් නැති නේ ස්කන්ධය දන්නවා ස්පර්ශීය වේගය දන්නවා right කිසිම අවුලක් නැත්නම් ඒකෙම හොයත හැකියි right එහෙනම් E සමානයි ස්කන්ධය කියන්නේ පුතේ right අපි දන්නවා ස්කන්ධය දෙක තියෙන 0.5ක් කියලා නේද? දශමාතර ප්‍රවේගය ස්පර්ශී ප්‍රවේගය දාත හැකි 0.5 0.5 බෙදීම දෙක. යවුනම දෙකයි 0.2 වරක් 0.5 වරක් 0.5 දෙකට දෙකේ එකයි 0.4ට දෙකේම 0.2 ඔරේ කපන හැටි විතරයි මෙතන 10ක් කියලා දෙන්නේ
එතකොට මෙහෙම කපන්න. එතකොට වරද්ද ගන්න යන කපන එක. හයි તો වරද්ද ගන්නවා දශම ස්ථාන වලින් තිබ්බොත්. දශම 4 ගුණ කිරීම දශම 5 ගුණ කිරීම දශම 5 නේ. දෙකෙන් බෙදන්න තියෙන්නේ. හරි. රයිට්. එතකොට සුළු කරන්නකො එතකොට ලේසියි. 4 අප්පා 20යි. 4 අප්පා 20යි 20 අප්පා 100යි. 100 කාම දශම 1යි එන්නේ ඔක්කොම. දශම 1 බෙදීම දෙක නෙන්නේ. දශම ස්ථාන තුනක් තියන්න බෑ. එතකොට විදශම 0.5 ජූල් කියලා එන්නේ. චාලක ශක්තිය විදශම 0.5 කියලා එන්නේ. රයිට්. ඊළඟට අපෙන් අහනවා දැන් මේ ටික හරියම මම අහනවා. ඉතින් අපෙන් අහන්නේ හතරවෙනි ගාන ආවර්ත කාලය කියද කියලා. රයිට්. ආවර්ත කාලය ඔමෙගානේ. සෝරි මේ t නේ. ආවර්ත කාලය t. උදේ මතක තියාගන්න ඔයගේ චලිතයේදී කෝණික ප්‍රවේගය සමාන වෙනවා 2π බෙදීම t වලට. ආවර්ත කාලය. 2π කියන්නේ සමස්ත වටයක් ගමන් සමස්ත වටයකට කෝණය. රයිට්. උදේ කෝණික ප්‍රවේගය කියන්නේ අපි ඉස්සෙල්ලා මතක තියාගන්න ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය. ඒතර කෝණික ප්‍රවේගය කියන්නේ කැරකුණ කෝණය බෙදීම ගත වෙච්ච කාලය. දැන් සමස්ත තනි වටයක් ගත්තොත් කැරකුණ කෝණය රේඩියන් වලින් කෝණමයින් රේඩියන් වලින් 2π ප්‍රමාණයක් නේ. සමස්ත වටයක් ගත්තොත් කැරකුණ කෝණයමයින්නේ රේඩියන් වලින් ඉඳ 2π ප්‍රමාණය. 2π ප්‍රමාණය බෙදෙන ගත වෙච්ච කාලය t කියන්නේ ආවර්ත කාලය. ඒතර ඔමෙගා සමානයි 2π බෙදීම t නම් t සමාන වෙන්නේ 2π බෙදීම ඔමෙගා. ඒතර t සමාන ඔමෙගා කියන්නේ කීයද පුතේ? 5. එහෙනම් 2π බෙදීම 5. right 2π බෙදීම 5 නේ. 5 වලට දාන්න කියන 3. එතන 6 බෙදීම 5 එන්නේ. 6 5න් බෙදුවම පුතේ 0.3යි එන්නේ. අර 5යි නේද? sorry 0.3 1.5. 1.2. 1.2. කාලය 1.2. හොඩේ ගන්න. 1.2. තප්පර 1.2. පස්වෙනි කියනවා කේන්ද්‍ර අපසාරී බලය ඇතුළත් සියලු දත්ත රූප සටහන ඇත දක්වන්න. right. එතකොට මේ රූප සටහන මං ගාව තියෙනවා කේන්ද්‍ර අපසාරී බලය. කියන්නේ කේන්ද්‍රයෙන් ඉවතට එදෙන බලය. දැන් පුතේ මෙහෙම වෘත්තාකාර ගමන් කරනකොට කේන්ද්‍රයෙන් ඉවතට තමයි බලය දෙන්නේ. ඒක කේන්ද්‍ර අපසාරී බලය කියන්නේ. right. කේන්ද්‍රයේ ඉවතට තමයි බලය දෙන්නේ. එතකොට මේ දත්ත ටික මම දාලා ඉවරයි. right. කේන්ද්‍ර අපසාරී බලය නිසා ඉහත කී සියලු දත්ත ඇතුළත් රූප සටහනක් අඳින්න. එතකොට මෙතන ප්‍රවේගය දිනවා. ඔමෙගාක් තියෙනවා. දත්ත ටික ලියාගත්ත රවුලක් ඇත්තේ නැහැ. එතකොට මේ ටික දාලා අඳින්න කිව්වම එතකොට කාලය ඔක්කොම තියෙන t ඒවා ඔක්කොම සඳහන් කරන්න මෙතනට දාලා right a ඇති 6.1 මීටර විදිහට තියෙනවා. එතන කේන්ද්‍ර අපසාරී බලය F සමානයි m හරිද? F සමාන m v වර්ග බෙදීම r වලින් ගන්නත් පුළුවන්. right ඒක ගැටලුවක් නැත්තේ නෑ. right F සමාන ma වලින් ගන්නත් පුළුවන් කිසිම ගැටලුවක් නැත්තේ නෑ. F සමාන ma වලින් ගන්න පුළුවන් නැත්නම් v වර්ග බෙදීම r වලින් ගන්නත් පුළුවන්. එතකොට F සමාන ma ගත්තොත් ස්කන්ධය 0.4යි. අපි හොයාගත්ත උත්තේ තොරණේ කීයද කියලා. අපිට තොරණේ මම හිතන්නේ ආපහු උත්තරේ ඉස්සෙල්ලා 2.5ක් කියලා ආවා. right 2.5ක් කියලා ආවා. එතකොට 25ක් 4 පුතේ 100යි. දශම ස්ථාන දෙකක් තිබ්බට පස්සේ පුතේ 1යි. ඒතර නිව්ටන් එකක් කියලා. කේන්ද්‍ර අපසාරී බලය නිව්ටන් එකක් කියලා අපිට ගන්න පුළුවන්. right ඒතර ස්ට්‍රක්චර් කොටස අවසාන වෙනවා. right හොඳ ගානක් තිබ්බා ස්ට්‍රක්චර් කොටස. ස්ටොප් කරලා ලියා ගන්න. මම කාලේ නාස්ති කරන්නේ නැහැ ඔයාලට. අග්ගාලයි බෑක්වර්ඩ් කරා අවශ්‍ය තැන ස්ටොප් කරා ඔය නෝට් එක දාගන්න. බලලු යන වේගෙන් විභාග ලියන්න බෑ. විභාගයේ ස්ට්‍රක්චර් එකට පුරුදු කරන්නේ. කාලේ නාස්ති කරන්න කොහොමද බෑ. වීඩියෝ වලට වෙලාව නාස්ති කර එහෙම හරියන්නේ නැහැ. පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන සිස්ටම් තියෙනවා. පේපර්ස්ුත් බලන්න ඕනේ. ඒක එක අවස්ථාවක් විතරයි පාඩම් කරන්න ඕනේ. විශේෂයෙන් සිස්ටම් වලට පාඩම් කරන්න නැත්නම් වැඩක් ඇත්තේ නැහැ. right අපි යමු පුතේ රචනා ප්‍රශ්නෙට. හැබැයි මේ රචනා ප්‍රශ්න වල මේ ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ පුතේ ස්ට්‍රක්චර් විදියටම තමයි මේ වෙන්නේ. right රචනාවට යමු. එකේ වල සුජීවීන් මිනිසාට හිතකර මෙන්ම අහිතකර ලෙසද බලපායි. නිකන් කියවණක් විතරයි. ප්‍රධාන සුජීවී කාණ්ඩ මොනවාද? බැක්ටීරියා, සයනොබැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රෝටෝසෝවා, right වෛරස, ප්‍රියෝන, වෛරෝයිඩ, ඇක්ටිනෝමයිසිටාවන්, මයිකෝප්ලාස්මාවන් ගන්න පුළුවන්. එහෙනම් ලියමු පුතේ මොනවාද? ප්‍රධාන සුජීවී කාණ්ඩ බැක්ටීරියා, සයනොබැක්ටීරියා, fungi, algae,
protozoa right ඔය ටික ලියවනම් ඇති virus viroid ප්‍රියෝන ඕන ලියා ගන්න. ඒවා උඩක් අත්තේ නෑ මට නම් ඕනේ නෑ ටික. virus viroid ප්‍රියෝන actinomyceta 1 mycoplasma 1 virus viroid ප්‍රියෝන ඒ ටිකත් ඕන ලියා ගන්න. mycoplasma 1 right එතකොට එක හරි දෙකට යමු පෘථිවියේ ප්‍රධාන වියෝජකයන් ලෙස සැලකෙන්නේ කොමන ජීවීන්ද පුතේ පෘථිවියේ ප්‍රධාන වියෝජකයන් වෙන්න සලකන්නේ පුතේ බැක්ටීරියා සහ දිලීර ගන්න පෘථිවියේ ප්‍රධාන වියෝජකයන් ලෙස සැලකෙන්නේ කවුද පුතේ බැක්ටීරියා සහ දිලීර පෘථිවියේ ප්‍රධාන වියෝජකයෝ බැක්ටීරියාවන් සහ දිලීර right නම් දෙක හරි තුන්වෙනි එකට යන රෝමිලක්කන් තුනට සුද්ධජීවීන්ගේ සර්වව්‍යාප්තියට හේතු වන ප්‍රධාන කාරණා. පුතේ මෙන්න මේ කාරණා පහ ප්‍රධාන වශයෙන් අනිවාර්යයෙන් මතක තියාගන්න. සුද්ධජීවීන්ගේ සර්වව්‍යාප්තියට හේතු වන ප්‍රධාන කාරණා පහ. ප්‍රමාණයෙන් කුඩා වීම. පුළුල් රූපීය හා කායික විදග්ධය. පෝෂණ විවිධත්වය. right පෝෂණ විවිධත්වය. ඊළඟ පුතේ අධික වර්ධන වේගය හා ප්‍රජනක ශීඝ්‍රතාව. අධික වර්ධන වේගය හා ප්‍රජනක ශීඝ්‍රතාව. ඊළඟ පුතේ මහා ජීවීන් සමග සහජීවී සහභෝගී සහ පරපෝෂී විදියට සහජීවී සහභෝගී සහ පරපෝෂී විදියට right වාසය කරමින් මහා ජීවීන් සමග එකට පරිණාමණය වීමට ඇති හැකියාව right ඊළඟට නම් මේව තුන්වෙනි එක ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම සුජීවීන්ගේ සර්වව්‍යාප්තියට හේතු වන ප්‍රධාන කරුණු මොනවාද ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම ඕන තැනකට 1000ක රින් ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ හරිද එතකොට පුතේ උන්ට අනිත් එක පුතේ උන්ගේ පට්ට ප්‍රජනක වේගයක් තියෙනවා අපි නම් පුතේ මාස 9ක්වත් බලන් ඉන්න බෑ උන්ගේ මොන්නේ නැහැ බා ඊගොලයි වගේ එකට බා දැන් ඊස්ට් වගේ එකට බං පැය දෙකක් වගේ කාලයක් ඇතුළත පුතේ තව එකකින් තව එකක් අත්තයි. ඒ වගේ සෑහෙන ප්‍රජනක ශීඝ්‍රතාවක් ඒගොල්ලන්ට තියෙනවා. right? එක ප්‍රමාණයෙන් කුඩා වීම දෙක අධික වර්ධන හා ප්‍රජනක ශීඝ්‍රතාව අධික වර්ධන හා ප්‍රජනක ශීඝ්‍රතාව ඊළඟ එක පුළුල් රූපය හා කාය විදග්ධය විවිධ රූප හැඩ තියෙනවා කාය විදග්ධයේ විවිධ කායික ක්‍රියාවලින් ඒගොල්ලන්ගේ තියෙන එකිනෙකට වෙනස් ඒවා නයිට්‍රජන් තිර කරන්න පුළුවන් නයිට්‍රි හරණය කරන්න පුළුවන් ඒ වගේ ඒවා right පුළුල් රූපය හා කායික විදග්ධය තුන්වෙනි එක ඊළඟට මේගොල්ලන් පුතේ විවිධ පෝෂණ විදග්ධයක් තියෙනවා අධික පෝෂණ විදග්ධය ඒ කියන්නේ ප්‍රභාව ස්වයංපෝෂී ප්‍රභාව ස්වයංපෝෂී රසායන ස්වයංපෝෂී රසායන ස්වයංපෝෂී කියලා පෝෂණ ආකාර ඔක්කොගෙම ඉන්න පුළුවන් right එහෙනම් අධික පෝෂණ විදග්ධය අධික පෝෂණ විදග්ධය ඊළඟ එක මහා ජීවීන් සමග වාසය කරමින් එකට පරිණාමණය වීමට ඇති හැකියාව මහා ජීවීන් සමග වාසය කරමින් එකට පරිණාමණය වීමට ඇති හැකියාව හොඳට ඔළුවට දාන්න ලියන්න හොඳේ මේවත් ස්ට්‍රක්චර් ටයිප් වගේ තමයි බහට එන්නේ right හතරවෙනි එකට යන්න සුද්ධජීවීන්ගේ ප්‍රධාන ශ්වසනාකාර හා පෝෂණාකාර වෙනම සුද්ධජීවීන්ගේ ප්‍රධාන පෝෂණාකාර මොකක්ද මං කියන්නේ කිව්වේ සුද්ධජීවීන්ගේ ප්‍රධාන පෝෂණාකාර තමයි පුතේ පළවෙනි එක ප්‍රභා ස්වයංපෝෂී ඊළඟට ප්‍රභා විෂමපෝෂී රසායනික ස්වයංපෝෂී කියමු බලන්න එකපාරක් ලියන්නම නෙමෙයි කටපාඩමේ මතක තියාගමු ප්‍රභා ස්වයංපෝෂී ශක්තිය සූර්යාලෝකය කාබන් ප්‍රභවය කාබනික කාබන් ප්‍රභා විෂමපෝෂී ශක්තිය සූර්යාලෝකය කාබන් ප්‍රභවය පුතේ ප්‍රභා ස්වයංපෝෂීගේ ශක්තිය සූර්යාලෝකය කාබන් ප්‍රභවය අකාබනික කාබන් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා විෂමපෝෂීන්ගේ ශක්තිය සූර්යාලෝකය කාබනික සංයෝග තමයි යාගේ කාබන් ප්‍රභවය රසායනික විෂමපෝෂී රසායනික සංයෝග තමයි පුතේ ශක්තිය කාබන් සංයෝගය කාබන් ඩයොක්සයිඩ් ඊළඟට කාබනික එක අකාබනික කාබන් රසායනික විෂමපෝෂීන් එයාගේ ශක්තිය ලබා ගන්න කාබනික සංයෝග වලින් කාබන් ප්‍රභවයත් එයාගේ කාබනික සංයෝග හතර කියන්නේ ප්‍රභා ස්වයංපෝෂී ප්‍රභා විෂමපෝෂී රසායනික ස්වයංපෝෂී රසායනික විෂමපෝෂී හතර right so හරි එන එක හරි ශ්වසනාකාර හතර ලියමු ස්වායු නිර්වායු වෛකල්පික නිර්වායු සුද්ධ වාතකාමී right
පස්වෙනි එකට යන රෝම ඉලක්කම් මේවා ලේසි ඒවා. සුදුජීව මගේ මිනිසා ලැබෙන ප්‍රයෝජන තුනක් මොනවද පුතේ? මධ්‍යසාර නිෂ්පාදනයේට, ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයේට, රයිට්. ඊළඟට පුතේ බේකරි කර්මාන්තයට, රයිට්. ඊළඟට අපජලය ප්‍රියම් කිරීම වගේ ඕන දෙයක් ලියද හැකියි. ලියන්න. ආහාර සඳහා වුණත් ලියද හැකියි. ලියන්න කිරි ආහාර නිෂ්පාදනය. මගේ මිනිසා ගන්න පුළුවන් ප්‍රයෝජන. කිරි ආහාර නිෂ්පාදනය. ඊළඟ එක එන්සයිම එන්නත් ප්‍රතිජීවක නිෂ්පාදනය. ඔක්කොම එකට දාන්න. වෛද්‍ය ශාස්ත්‍රීය කාලවලට එන්සයිම එන්නත් ප්‍රතිජීවක නිෂ්පාදනය. එන්සයිම එන්නත් ප්‍රතිජීවක නිෂ්පාදනය. රයිට්. ඊළඟ එක රයිට්. අපජලය පිරියම් කිරීම. ඒ වගේකට පාවිච්චි කරන්න පුළුවන්. අපජලය පිරියම් කරලා. අපජලය පිරියම් කිරීමට. right. කාබෝහයිඩ්‍රේට් මගින් ආහන්න ප්‍රධාන වශයෙන් මිනිස් සිරුර ගැන. කාබෝහයිඩ්‍රේට් B වල පළවෙනි එකෙන් ජෛවාණු ජීවදේහ තුළ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. එක කාබෝහයිඩ්‍රේට් මගින් මිනිස් සිරුරේ සිදු කරන ප්‍රධානතම කාර්ය මොකක්ද කියලා. කාබෝහයිඩ්‍රේට් මගින් මිනිස් සිරුරේ සිදු කරන ප්‍රධානතම කාර්ය. හොඳට මතක තියාගන්න මිනිස් සිරුරේ සිදු කරන ප්‍රධානතම කාර්ය ශක්තිය සංචිත කිරීම සහ ශක්තිය උත්පාදනය කර ලබා දීම. ශක්තිය උත්පාදනය කර ලබා දෙනවා කියන්නේ ප්‍රධාන ශ්වසන උපස්තරය. පුතේ ග්ලූකෝස් right ශක්තිය සංචිත කරන්නේ ග්ලයිකෝජන් විදිහට. ලියන්නේ නම් මේම. ඔක දැන් ශාක වලට ගත්තොත් තීව්‍රමය සංඝටකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් පුතේ කාබෝහයිඩ්‍රේට්. ඒකට හේතුව සෙලුලෝස් නේ. දැන් අපේ කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟ ඇතුලේ ප්‍රධාන වශයෙන් ව්‍යුහමය සංඝටකයක් විදිහට තියෙනට වඩා එයා ඉන්නේ සංජිත කෘත්‍යයක් ඉටු කරන්නේ. එහෙනම් ලියන්න සංජිත කෘත්‍යයක් ඉටු කිරීම. උදාහරණයක් ඕනනම් දාන්න ග්ලයිකෝජන් කියලා. සංජිත කෘත්‍යයක් ඉටු කිරීම. අපේ ඇඟේ සංජිත ආහාරය සතුන්ගේ දිලීරවල බැක්ටීරියා වල සංජිත ආහාරය ග්ලයිකෝජන්. සතුන්ගේ දිලීර බැක්ටීරියා වල සංජිත ආහාරය ග්ලයිකෝජන්. හොඳට මතක තියාගන්න. right ශක්තිය සංජිත කිරීම. නැත්නම් සංජිත ආහාර ලෙස ක්‍රියාත්මක කිරීම. ඊළඟට පුතේ ශ්වසන උපස්තරයේ ඒ ග්ලූකෝස් ඔක්සිජන් සමග දහනය කරලා බිඳවට්ටලා කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ATP තමයි හදන්නේ. ඒ ශක්තිය මගින් තමයි මම මේ කතා කරන්නේ ඇවිදින්න කරන්නේ උඩපයින් ඔක්කොම කරන්නේ පුතේ ශක්තිය නම් අපේ ප්‍රධාන ශ්වසන උපස්තරය වෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට්. යන ප්‍රධාන ශ්වසන උපස්තරය ලෙස ක්‍රියාත්මක වීම. ප්‍රධාන ශ්වසන උපස්තරය ලෙස ක්‍රියාත්මක වීම. හරි. දෙවෙනි එකට එන්න. ඇමයිනෝ අම්ල වලින් නිර්මාණය වෙන ජෛවාණු කාණ්ඩ. පුතේ ටිකක සරලයි පොඩි එකට උනත් කියත ඇමයිනෝ අම්ල වලින් නිර්මාණය වෙන්නේ මොනවද පුතේ? ප්‍රෝටීන. ඇමයිනෝ අම්ල වලින් නිර්මාණය වෙන්නේ ප්‍රෝටීන කියන ජෛවාණු. right තුන්වෙනි එකට එන්න මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී ඩයිසැකරයිඩ් අණුව සෑදෙන ආකාරයේ ග්ලූකෝස් අණු දෙකක් භාවිතයෙන් නිර්මාණය කරනවා. මම දැන් මේ අඳින්න යන්නේ මෝල්ටෝස් අණුව. right මෝල්ටෝස් අණුව හැදෙන පුතේ ඇල්ෆා ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා. right ඇල්ෆා ග්ලූකෝස් plus ඇල්ෆා ග්ලූකෝස්. alpha glucose plus alpha glucose right alpha glucose සමාදිනේ මෙහෙමනේ පුතේ alpha D glucose කියලා කියනවා right ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ මෙතන CH2OH එකක් ඉන්නවා right මේක 1 2 3 4 5 6 වෙනි කාබන් මතක තියාගන්න alpha කියන්නේ මාළු. මාළු ඉන්නේ යට. එක යට OH. නැත්නම් දෙක යට අනිවාර්යෙන් OH, තුන උඩ OH. ග්ලූකෝස් නිසා හතරවෙනි කාබන්ගේ යට OH අනිත් හැමතැනම හයිඩ්‍රජන් දාන්න. right මේ තමයි alpha glucose. දැන් තව alpha glucose කෙනෙක් අඳින්න. right මෙතන CH2OH. මෙතන H. මෙතන OH. OH right then OH so no OH හතර යට OH මේක හතරවෙනි කාබන් නේ
මෙතන හයිඩ්‍රජන් මෙතනත් හයිඩ්‍රජන් මෙතන හයිඩ්‍රජන් දාගන්න. ඉරේ අන්තිම කෙරවල හයිඩ්‍රජන් දාගන්න අනිත් වලේ. දැන් මේ දෙන එකතු වෙලා කොහෙන්ද ජල අණුවන් පිට වෙන්නේ? පුතේ මෙන්න මෙතෙන් ජල අණුවක් පිට කරන්න. අපිට හරි. ජල අණුවක් පිට වෙනකොට කවුරු අතරද බන්ධනය හටගන්නේ? right කවුරු අතරද? මෙන්න මේ කියන පළමු කාබන් සහ මෙන්න මේ කියන හතරවෙනි කාබන් අතර ඔක්සිජන් වලින් බන්ධනය හට ගැනීම තීරණය වෙනවා. එතකොට මෙන්න මේ විදියට බන්ධනය හට ගැනීම සිද්ධ වෙනවා. right පරණ වේව පරණ විදියටම තියෙන වෙනස් වෙන්නේ නැහැ. පරණ වේව පරණ විදියටම තියෙන වෙනස් වෙන්නේ නැහැ. right එතකොට අනිත් තැන් හරියටම තියෙන මම ආයෙත් අඳින්නේ නැහැ. ඔය ටික හරියට මේ විදිහටම තියෙනවා. වෙනස් වෙන්නේ මෙන්න මෙතන විතරයි. අනිත් තැන් ඒ විදිහටම තියෙනවා. වෙනස් වෙන්නේ මෙතන විතරයි. එතකොට මෙතන හැදෙනවා 1 සහ 4 අතර නෙමෙයි බන්ධනය හටගත්තේ. එතකොට 1 ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩීය බන්ධනය. මොකක්ද ගාය බන්ධනය තියෙන්නේ? ග්ලයිකොසිඩීය බන්ධනය. ඇල්ෆා 1 4 ග්ලයිකොසිඩීය බන්ධනය මේ මගේ මෝල්ටෝස් මෝල් වෙන ටෝස් එක මෝල්ටෝස් එක. පැහැදිලිද? තොරපුතේ මෙන්න මෙතන තමයි ජල අණුවක් බැහැර ගිහලා බන්ධනය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ඕක ඇඳගත්තා නම් හරි ඒක. දැන් තුන්වෙනි ප්‍රශ්නේ හරි ස්ටොප් කරලා ලියා ගන්න. right හතරවෙනි ප්‍රශ්නෙට යන්න. සරල සීනි හඳුනා ගැනීම සඳහා ඔබ භාවිත කරන ප්‍රතිකාරකයේ සහ එහි දැකිය හැකි සංයෝජන. පුතේ සරල සීනි කියන්නේ ඔක්සිහාරක සීනි. සුක්‍රෝස් සැරෙන අනිත් ඔක්කොම. සුක්‍රෝස් සැරෙනවා අනිත් ඔක්කොම ටික. මොනවා සුක්‍රෝස් සැරෙනවා අනිත් ඔක්කොම මොනොසැකරයිඩ් ටිකයි ඩයිසැකරයිඩ් වල ඊට පස්සේ මෝල්ටෝස් ලැක්ටෝස් අනේ ඒ ඔක්කොම ටික. හරිද? තර ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්, ලැක්ටෝස් සහ මෝල්ටෝස් කියන ඒවා සුක්‍රෝස් සැරෙනවා ඔක්සිහාරක සීනි. සුක්‍රෝස් කියන්නේ නිර්օක්සිහාරක සීනියක්. එයා බෙනඩික් පරීක්ෂණයට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. එතකොට අපි අහනවා සරල සීනි හඳුනා ගැනීම. සරල සීනි කියන්නේ ඔක්සිහාරක සීනි. හඳුනා ගැනීම සඳහා විද්‍යාගාරයේ භාවිත කරන ප්‍රතිකාරකය සහ එහි දැකිය හැකි දේ. විද්‍යාගාරයේ භාවිත කරන ප්‍රතිකාරකය පුතේ බෙනඩික්ට් එක. එතකොට පුතේ මේක පරීක්ෂණය කරනකොට බෙනික් ද්‍රාවණින් ස්වල්පයක් දාලා රත් කරනකොට පුතේ ගඩොල් රතු පාට අවක්ෂේපයක් ද්‍රාවණයක් ලැබෙනවා. right නම් උත්තරේ එන්නේ ගඩොල් රතු පාට අවක්ෂේපයක් කියන එක සහ බෙනඩික් ද්‍රාවණය තමයි අපේ උත්තරය. right ඊට පස්සේ සංතෘප්ත මේද අම්ල අසන්තෘප්ත මේද අම්ල හඳුන්වන්න. මම මේක හැඳින්වුවා මේ පාඩමේ කොටසෙදී. right සංතෘප්ත මේද අම්ල සහ අසන්තෘප්ත මේද අම්ල හඳුන්වන්න තියෙනවා. එහෙනම් මට කියන්න මොකද්ද සංතෘප්ත මේද අම්ල? මම මේක දැන් මේකේ ආරම්භයේදීම සංතෘප්ත මේද අම්ල ගැන කතා කරානේ. right සංතෘප්ත මේද අම්ල කියන්නේ මොකද්ද? ආර කාණ්ඩේ වයක මතක් කරගන්න දැන්. ආර කාණ්ඩේ right මේද අම්ලේ ආර කාණ්ඩේ සෑම කාබන් පරමාණුවක් අතරම තියෙන ඒක බන්ධන විතරක් නම් සංතෘප්ත මේද අම්ලයක්. කියන්නේ මේද අම්ලයේ දිගු හයිඩ්‍රෝකාබන් දාමේ කියන්නේ මේද අම්ලයේ දිගු හයිඩ්‍රෝකාබන් දාමේ මේද අම්ලයේ දිගු හයිඩ්‍රෝකාබන් දාමේ සෑම කාබන් පරමාණුවක් අතරම මේද අම්ලයේ දිගු හයිඩ්‍රෝකාබන් දාමේ සෑම කාබන් පරමාණුවක් අතරම තනි බන්ධන පමණක් පවතී නම් සංතෘප්ත මේද අම්ල වේ. තනි බන්ධන පමණක් පවතී නම් සංතෘප්ත මේද අම්ල වේ. අසන්තෘප්ත මේද අම්ල කියන්නේ මොකද්ද? සලකුණු ලබන මේද අම්ලයේ දිගු හයිඩ්‍රෝකාබන් දාමේ කාබන් පරමාණු අතර එකදු දිත්ත බන්ධනයක් කර තිබ්බොත් අසන්තෘප්තයි. කියන්න මේද අම්ලයේ දිගු හයිඩ්‍රෝකාබන් දාමේ කාබන් අතර දිත්ත බන්ධන එකක් හෝ පවතී නම් කාබන් අතර දිත්ත බන්ධන එකක් හෝ පවතී නම් අසන්තෘප්ත මේද අම්ල වේ.
සංතෘප්ත මේ දම්ල වේ. right. 6 වෙනි එකට යනවා පිළක්කම් 6ට. එන්සයිම් එක වැදගත්කම කෙටියෙන් පාදන්න. පුතේ එන්සයිම් එකක් මගින් විශේෂයෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි කරනවා කියලා කියන්නේ පුතේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය කරන අණු වලට සක්‍රීය ශක්තියක් තියෙනවා. කියන්නේ කන්දක් නැගලා බල්ලම පහින්න වෙනවා. මතක ඇතිනේ. ඒතර කන්දක් නැගලා බල්ලම පහිනකොට මේ කියන අණු වලට අවශ්‍ය කරන ශක්තිය ගොඩක් වැඩි හින්දා එන්සයිම් මගින් කරන්නේ ශක්තිය අඩු කරනවා. ඒ කියන්නේ සක්‍රීය ශක්තිය අඩු කරනවා. ඒ සක්‍රීය ශක්තිය අඩු කරාම ඉක්මනින්ම ඵල නිර්මාණය කර ගන්න පුළුවන්. ඒතර පුතේ එන්සයිම වැදගත් කාර්යභාරයක් දේහය තුළ සිද්ධ කරන එකට හේතුව දේහ උෂ්ණත්වයේදී සක්‍රීය ශක්තිය අඩු කරනවා. එහෙනම් සක්‍රීය ශක්තියම අඩු කරාම පුතේ සෑහෙන ප්‍රමාණයක් ප්‍රතික්‍රියා දේහ උෂ්ණත්වයේදීම සිද්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙන. ඒ වගේම පුතේ එන්සයිම් කියනවා කවදාකවත් වැය වෙන්නේ නැහැ. ඒතකොට පුතේ එන්සයිම් මගින් පුතේ විශේෂයෙන් කුඩා ප්‍රමාණයක් භාවිතා කරාම විශාල ආර්ථික වාසියක් ලබා ගන්න පුළුවන් අපිට සෑහෙන වාසියක් තියෙන දෙයක්. right කියන්නේ මෙහෙම එන්සයිම් මගින් ප්‍රතික්‍රියාවක එන්සයිම් කියන්නේ උත්ප්‍රේරක ජෛව රසායනික උත්ප්‍රේරක ජීවීන්ගේ තුල ඉන්න උත්ප්‍රේරක. එන්සයිම් මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරයි. එන්සයිම් මගින් ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩු කර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරයි. එමගින් වැඩි ඵල ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. එමගින් අඩු කාලයක් තුල වැඩි ඵල ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. එමගින් අඩු කාලයක් තුල වැඩි ඵල ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. අඩු කාලයක් තුල වැඩි ඵල ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. එසේම ප්‍රතික්‍රියාවේදී එන්සයිම ඉතිරි වන බැවින් එන්සයිම කුඩා ප්‍රමාණයක් භාවිතයෙන් ආර්ථිකව වැදගත්කමක් දක්වයි. භාවිතයෙන් ආර්ථිකව ලාභදායී වේ. එහෙම තමයි. ආර්ථිකව ලාභදායී වේ. එන්සයිම් කුඩා ප්‍රමාණයක් භාවිතයෙන් ආර්ථිකව ලාභදායී වේ. right හොඳ පේපරයක් ගොඩක් කරුණු තිබ්බ පේපරයක්. right හොඳට ඒ ටික බලන් ගියාම එතකොට තේ ඔයාලට දැන් හොඳට මතක් වෙනවා. පේපර් වල ප්‍රශ්න උත්තර වෙන්නේ කොහොමද? ඔය විදිහට ආවම ගොඩක් වටිනවා. right එහෙනම් පුතේ ඔය 12 අවසන් වෙනවා. එහෙනම් හිතට ධෛර්ය ගන්න. මට SFT හොඳින් පුළුවන්. මම SFT හොඳින් තේරුම් ගන්නවා. මම SFT යේ සාමර්ථ්‍යයක් ගන්නවාමයි. මට SFT හොඳින් පුළුවන්. මම SFT හොඳින් තේරුම් ගන්නවා. මම SFT යේ සාමර්ථ්‍යයක් ගන්නවාමයි. මට SFT හොඳින් පුළුවන්. මම SFT හොඳින් තේරුම් ගන්නවා. මම SFT යේ සාමර්ථ්‍යයක් ගන්නවාමයි. හිතින් අවංකව ඉල්ලන්න. හිතින් අවංකව ඉල්ලන්න උටේ දෙලා බලන්න. හැමෝටම තෙරුවන් සරණයි පුසන් දේ වීඩියෝ පුතේ පරිස්සමට ඉන්න.